කියලා මුල්ලේ ආයතන. ඒකට ඒ යටතේ විවිධ මාතෘකා කතා කරා. විවිධ මාතෘකා කතා කරා විශේෂයෙන්ම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය කොහොමද ගොඩනගන්නේ, ඒ වගේම ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්නේ කොහොමද, පිටින් ගනුදෙනුකරුවෝ කියන්නේ මූලිකවම ආයෝජන හරි තැන්පත් හරි කරන ගනුදෙනුකරුවෝ. හරි ආයෝජන හරි තැන්පත් හරි කරන ගනුදෙනුකරුවෝ. ඒකට ඒගොල්ලෝ නිසා තමයි මේ සමස්ත මුල්‍ය පද්ධතියේම ස්ථාවරභාවය රැකිලා තියෙන්නේ. මුල්‍ය පද්ධතියට මුදල් අරමුදල් ආයෝජනය කරන්නේ තැන්පත්කරුවෝ හෝ ආයෝජකයෝ. ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න ඕන සමස්ත මුල්‍ය පද්ධතිය. ඒ නිසාම සමස්ත ආර්ථිකයම යහපත් කළමනාකරණය කරගන්න. ඒ සම්බන්ධයෙන් විවිධ මාතෘකා අපි කතා කරා. ඒකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න ගත්ත දී සතියේ ඒකේ ඊට ටික දැන් මේ ලෙක්චර් එක අන්තිම පැය භාගයක් අපි අරගෙන මම කතා කරන්න ගන්නවා. ඔක්තෝබර් මාසේ අන්තිමට විභාගය මේ කියන්න සූදානම් කරලා තියෙන නිසා අපිට ඉක්මනට මේක කරන්නත් වෙනවා සහ අමතර පාපි සමහරලාට උගලන්ට කලින් ඒ වගේ අපි දවසල රෑ අපෙන් පස්සේ වගේ දාලා තියෙන්නේ. දැන් අදත් අපි මේ ගෙදර ඉඳන් මේවා කරන්නේ ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. මොනවා හරි දෙනු ඩක් ගාලා කියන්නේ. ඒක අපිට බලලා කරන්න පුළුවන්. right. එහෙනම් මේ දැන් අපේ මුල්ලෙනිමැවුම් අලෙවි කරන්න ඕන ගණදෙනුකරුවන්. ඒ අලෙවිකරණය සඳහා අලෙවිකරණයේදී හඳුන්වා දීපු විවිධ සංකල්ප භාවිතා වෙනවා. සහ අලෙවිකරණයේදී විවිධ භාවිතා කරන tools එහෙම නැත්නම් ක්‍රමවේදයන් මේ මුල්‍ය නිමැවුම් අලෙවිකරන්න භාවිතා කරනවා. අපි ඉස්සෙල්ලා බලමු මේ අලෙවිකරණ සංකල්පයත් මොනවද අපිට තියෙන්නේ. දැන් අවශ්‍යතා වුණා ඉල්ලුම කියලා කරුණු තුනක් තියෙනවා. ඒ අවශ්‍යතා දැන් ඔයගොල්ලෝ දන්නවා අපි කාටත් මූලික අවශ්‍යතා තියෙනවා. ඒක මූලික අවශ්‍යතා ආහාර ඇඳුම් නිවාස බෙහෙත් ඊළඟට ඒ වයින් කරන නගින ද්විතීයික අවශ්‍යතාව වෙන අධ්‍යාපනය ඔය ගොඩක් දේවල් තියෙනවා නේ. විනෝදය රසාස්වාදය ගොඩක් දේවල් තියෙනවා. ඒ වමනාවක් කියන්නේ අවශ්‍යතාවයක් සපුරන විශේෂිත අරමුණක්. දැන් අපිට උදාහරණයක් විදිහට මට අවශ්‍යතාවයක් තියෙනවා මේ නුවර කියන්නේ සංචරණය අවශ්‍යතාවය තියෙන වෙනත් තැනකට යන්න. එතකොට ඒ සංචරණය සඳහා මම ගමනාගමනය කියන මේ අරමුණ තමයි කියන්නේ මම මෙතනින් තව තැනකට යන්න ඕන. ඒතකොට ඒ යන එක සම්පූර්ණ කරගන්න ඒ වමනාව සම්පූර්ණ කරගන්න මට විශේෂිත භාණ්ඩයක් තියෙනවා. ඒතකොට ඉල්ලුම කියන්නේ ඒකට. ඉල්ලුම කියන්නේ විශේෂිත භාණ්ඩයක් සඳහා වන වමනාව. දැන් මම කල්පනා කරොත් නුවර යන්න ඕන කියලා මම කල්පනා කරොත් මගේ වාහනේ යනවා කියලා එතකොට කාර් සඳහා වන ඉල්ලුමක් ඇති වෙනවා මට. මම කල්පනා කරොත් බස් එක යනවා කියලා එතකොට පෞද්ගලික මේ පොදු ප්‍රවාහනය සඳහා වන බස් සඳහා වන ඉල්ලුම ඇති වෙනවා මට. මම කල්පනා කරොත් මේ කොච්චි යනවා කියලා ඒ විදිහට ඇති වෙනවා. ඒ මේ කරුණු තුන මේ විදිහට තේරුම් ගන්න. මේ විවිධ අවස්ථාවලදී විවිධ මේ ආකාරයට මේක විස්තර කරලා තියෙන්න පුළුවන් අපිට මූලිකව හඳුනා ගන්න පුළුවන්. මොකද මේක ලොකු ගැටලුවක් කරගන්න අවශ්‍යතාවයකුත් නෑ. මේකෙදි තියෙන්නේ මොන හරි දැන් මිනිස්සුන්ගේ ඉතිරි කිරීම කියන අවශ්‍යතාවය තියෙනවා. ඒතර ඉතිරි කිරීම සඳහා අවශ්‍යතාවය තියෙනකොට මට තියෙනවා විවිධ ක්‍රමවේදයන්. කොහොමද මම ඉතිරි කරන්න කියලා. ඒතර ඉල්ලුම කියන්නේ මම බලාපොරොත්තු වෙන විශේෂිත ක්‍රමවේදයක්. මම හිතනවා හරි මම බැංකු තැන්පතුවක් දාලා ඉතිරි කිරීමක් කරනවා කියලා. එතකොට බැංකු තැන්පතු සඳහා වන මට ඉල්ලුමක් ඇති වෙනවා. මම හිතුවොත් එහෙම ෂෙයා මාකට් එකේ දානවා කියලා. ඒකට මට ෂෙයා මාකට් එකේ කොටස් සඳහාම ඉල්ලුමක් ඇති වෙනවා. ඒකේ විශේෂිත භාණ්ඩයක් සඳහා වන වමනාවක් තමයි ඇති වෙන්නේ. ඒතර ඉතිරි කිරීමේ අවශ්‍යතාවය එහෙම නැත්නම් අනාගතයේදී තමන්ගේ අත ඉතිරිය සුරක්ෂිත කර ගැනීම හෝ වර්ධනය කර ගැනීම අවශ්‍යතාවයන් විවිධ අරමුණු තියෙනවා. මොන විදිහටද මම නිකන් සාමාන්‍ය තැන්පතුවක් විදිහට ආරක්ෂිතව පවත්වාගෙන යනවද මම මේක වර්ධනය වෙන ආකාරයට අවධානයක් කරගෙන මේක කරගෙන යනවද ඒ වගේ ගොඩක් දේවල් ඒ විදිහට මේක තේරුම් ගන්න. ඒකට මේ මොකක් වුණා මට එකකින් වටිනාකමක් ගැන දැනෙනවා. දැන් මම මිලදී ගන්න බැල්ලුමක් කට අනුව මිලදී ගැනීමක් කරන්න ඕනේ.
මම මිලදී ගැනීමක් කරන්න ඕන. මොකද ඉල්ලුම ගනුදෙනුව කියලා ඉස්සරහට කතා වෙන්නේ ඒකයි. දැන් ඒකට ඉල්ලුමක් ඇති වෙන්න ඕන. යම් භාණ්ඩයකට ඉල්ලුමක් ඇති වෙන්න නම් මට ඒක තුල ඉල්ලුමක් ඇති වෙන්න හෝ ඒ ඉල්ලුම අනුව මිලදී ගන්න නම් මට ඒක තුල වටිනාකමක් ජනිත වෙන්න ඕන. මට වටිනාකමක් තියෙනවා තමයි මම මේක ගන්නෙ. හරි? ඒ ඉල්ලුම අනුව මිලදී ගැනීම කරන්නේ ඒකයි. ඒකට වටිනාකම විදිහට අපි ගන්න පුළුවන් මට ලැබෙන ප්‍රතිලාභ සහ මම දරන පිරිවැය. ඒක අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ වැඩි වෙන්න ඕන පිරිවැයට වඩා. එහෙම වුණොත් තමයි වටිනාකම ජනිත වෙන්නේ. දැන් උදාහරණයක් තැන්පතුවක් දාලා ඉවරලා ඒ තැන්පතුව ඒ අවුරුදු ගණනාව අවසානයේදී ඒකේ අගය වටිනාකම වැඩිලා තියෙනවා නම් පොලිය විදියට මට ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා අපේක්ෂා කරපු නැත්නම් දරන පිරිවැයට වඩා. ඒකට මේ පිරිවැය සහ ප්‍රතිලාභ අපි තවදුරටත් වර්ග කරලා තියෙනවා නැත්නම් බෙදලා තියෙනවා. ප්‍රතිලාභ කාර්යමය ප්‍රතිලාභ ආවේදනීය ප්‍රතිලාභ. ඒ කියන්නේ ඉමෝෂනල් බෙනිෆිට් එකකුයි ෆන්ක්ෂනල් බෙනිෆිට් එකකුයි අපි සිංහලෙන් කියනවා නම්. ඕවා කිව්වම තේරෙන්නේ ෆන්ක්ෂනල් බෙනිෆිට් එකයි ඉමෝෂනල් බෙනිෆිට් එකයි. දැන් අපි ගමුකෝ උදාහරණයක් විදිහට මෝටර රථය කියලා කාර් එක ගන්නකො අපි ප්‍රවාහන මාධ්‍යයක් විදිහට කාර් එකට ඉල්ලුමක් ඇති වෙනවා. හරි? එතකොට එක එක්කෙනාගේ අද මනෝ ස්වභාවය අනුව සහ එයාට දරන්න පුළුවන් පිරිවැය අනුව එයා විවිධ වර්ගයේ කාර් දැන් සමහර එක්කෙනෙක් තියෙන ලාභම කාර් එකක් මාරුති සුසුකි එකක් පාවිච්චි කරනවා මේ නුවර යන. තව සමහර එක්කෙනෙක් BMW හරි මොන්ටේරෝ හරි නේද. එතකොට ඒකෙන් කාර්යමය ප්‍රතිලාභය සමානයි. ඒත් අපි මෙතන ඉඳන් නුවරට යන්නේ. නමුත් මාරුති එක යනවට වඩා බෙන්ස් එක යනකොට ඉමෝෂනල් බෙනිෆිට් එකක් ලැබෙනවා නේ. අනිත් අය බලයි කාර්යය ලැබෙයි ඒක තියෙනවා ගැම්මක් නේ. ඒක ඉමෝෂනල් බෙනිෆිට් එක. ඒක වෛද්‍යවරු ගන්නකොට දැන් වෛද්‍යවරු ගොඩක් වෙලාට එකම වර්ගයේ බෙහෙත් තමයි නිර්ණය කරන්නේ මේ ඔය ලෙඩ සඳහා. නමුත් අපි විශේෂ වෛද්‍යවරයෙක් ගාවට යනවා අපි දන්න කියන එහෙම නැත්නම් අපිට හොඳයි කියලා හිතන ඒ යාගාට දිගින් දිගටම යනවා. ඒකට එයාගෙන් අපිට ලැබෙන ඉමෝෂනල් බෙනිෆිට් එක. අපේ කතා බහ කරන විදිහට පුළුවන් එයා සංවේදනයේ පවත්වන ආකාරය වෙන්න පුළුවන් ඒක ලැබෙන ඉමෝෂනල් බෙනිෆිට් එක. ඒක ටියුෂන් වල කියනවා. මේකම එහෙම. හරි. පිරිවෙන් ගත්තොත් ඒක යම් මුල්‍ය පිරිවැයක් ගන්න සිද්ධ වෙනවා යමක් මිලදී ගැනීම වෙනවා. මුල්‍ය පිරිවැයක් ගන්න වෙනවා. ඊළඟට කාලයක් ගත වෙනවා. ශක්තියක් ඒකට වැය වෙනවා. භෞතික කාය ෆිසිකලි මනෝයකට ලොමු වෙනවා. ඒ වගේ අපිට පිරිවැය කඩා ගන්න පුළුවන්. ඒක මෙතනින් වඩාම විශාලම පිරිවැය වෙන්නේ මුල්‍ය පිරිවැය. ඒක සමහර අය මුල්‍ය පිරිවැය සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. සමහර අය කාලය, ශක්තිය, භෞතික කාය ඔය වගේ මේ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට ඒගොල්ලන්ට මිලට වඩා වැදගත් වෙන්නේ වෙනත් දේවල්. හරි. මේ දෙක සංකල්පයක් විදිහට මේ දෙක දරන්න පුළුවන් හැකියාව සහ බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය මත මේ වටිනාකම වෙනස් වෙනවා. දැන් මම කොච්චර හිතන්නේ කියත් දෙන්සයක් ගන්න ඕන කියලා මගේ ආවේදනීය එමෙන්න ඉමෝෂනල් වැලියු එක වැඩි කරගන්න, ඉමෝෂනල් බෙනිෆිට් එක වැඩි කරගන්න මට ෆයිනෑන්ෂල් කොස්ට් එක බැරි නම් ඉච්චර දරන්න මුල්‍ය පිරිවැයක් බැරි නම් බෙන්ස් එකක් ගන්න තරම් මුල් වත්කමක් නැත්තම් මට ඒක කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා. මට ඒක මේ අමතක කරන්න සිද්ධ වෙනවා නේ. එතකොට ඒ අනුව තමයි අර මිදි තිත්තයි කිය වගේ තමයි නරියක්. උඩ කඩා ගන්න බැරි වුණාම උඩ පැනලා මිදි තිත්තයි කියලා මිනිහා වෙන වටිනාකම දාගෙන ගියා යන්නේ. ඒ වගේ තමයි. හරි. ඒක කොහොම වුණත් ඒක අපේ අවශ්‍යතාවය තමයි මේකෙන් සම්පූර්ණ වෙන්නේ. ඒකට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනකොට යම් කිසි භාණ්ඩයක් සඳහා ඉල්ලුමක් ඇති වෙනවා. ඒකට ඒ ඉල්ලුම ඇති වෙන්නේ තමන්ට ඒකෙන් ලැබෙන වටිනාකම මත පදනම් වෙලා හරි වටිනාකම මත පදනම් වෙලා මොකද ඉල්ලුම ඇති වුණාට වටිනාකම කියන එක ජනිත වෙන්නේ මිලදී ගැනීම තුලින්. වටිනාකම ජනිත වෙන්නේ මිලදී ගැනීම තුලින්. ඒතර ඒ මිලදී ගැනීමට අපි කියනවා ගනුදෙනුව කියලා. ගනුදෙනුව. හරි? ගනුදෙනුව කියන්නේ
කියන්නේ දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් අතර මේ වටිනාකම මාරු වෙන එක. ඒතකොට මේ වටිනාකම මාරු වෙන එක ගනුදෙනුම ඒක තමයි මිලදී ගැනීම කියන්නේ. ඒ අවස්ථාවේදී මට වටිනාකම තියෙනවා මම ඉල්ලුම් කරන භාණ්ඩේ ඒ භාණ්ඩෙට නැවත නැවත ඉල්ලුම ඇති වෙනවා මට. පිරිනැමීම කියන්නේ මෙතනදී භාණ්ඩයක් වූ සේවාවක් ගනුදෙනු කරවට ලබා දීම delivery. මේක මතක තියාගන්න ඕන විශේෂම භෞතික භාණ්ඩයක පිරිනැමීම කියන එක මේන් ෆන්ක්ෂන් එකක් ප්‍රධාන කාර්යයක් නෙමෙයි. හේතුව භෞතික භාණ්ඩයේ ගුණාත්මක භාවය වටිනාකම භාණ්ඩය තුල තමයි තියෙන්නේ. භෞතික භාණ්ඩයේ වටිනාකම තියෙන්නේ භාණ්ඩය තුල. ගණනකරු දකින්නේ භාණ්ඩය දිහා දැකලා තමයි ඒකේ වටිනාකම තක්සේරු කරන්නේ. හරි. නමුත් සේවාවක් එහෙම භෞතිකව පේන දෙයක් නැහැ. එතකොට පිරිනැමීමන්නේ දෙන්නේ වැදගත් වෙනවා. සර්විස් ඩෙලිවරි එකේදී තමයි භෞතික සේවා කර්මාන්තයක සේවාවක වටිනාකම දැනග වෙන්නේ. සේවාවක වටිනාකම දැනග වෙන්නේ සේවාව පිරිනැමීමේදී. එහෙනම් ඔයගොල්ලෝගේ කවුන්ටරේදී කවුන්ටර් එකේ ටෙල කවුන්ටර් ටෙල මේ ඉදිරියෙන් ඉන්න ගනුදෙනුකරුට සේවාව ලබා දෙන ආකාරය පිරිනමන ආකාරය දැක්ලා ඉන්නේ සමහර අය ප්‍රසන්න විදියට ඉන්නා වෙලා සමහර අය අධ්‍යක්ෂකෙන් සමහර අය අර ගනුදෙනුවට අමතරව තවත් පෞද්ගලික මොනවා හරි කාරණකුත් අහලා ඒ වගේ සේවාව පිරිනමනවා. ඒ වගේම තමයි සමහර අය අර ලොරියකින් ගඩොල් බානවා වගේ පොත ගන්නවා අපෝ පොත දානවා කවුන්ටර් එකේ එළියට විසිට කරනවා ඔය වගේ ඒවා තියෙනවා. ඒතකොට එතනදී ගනුදෙනුකරු අන්නේ සේවාවේ වටිනාකම් පිළිබඳව අදහසක් ඇති කර ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඩෙලිවරි කියන එක වැදගත් වෙනවා විශේෂයෙන්ම සේවාවන් පිරිනැමීමේදී නම් අපේ ශාස්ත්‍රය තුළ බැංකු කර්මාන්තය තුළ මුල්‍ය කර්මාන්තය තුළ පිරිනැමීම තාමතවත් පිරිනැමීම තුළින් තමයි ගනුදෙනුකරුවෝ වටිනාකමක් තියනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒකට එහෙම වටිනාකමක් තියනවා කියලා තීරණය කරොත් එයා නැවත නැවත ඒ අදාළ මුල්‍ය නිමයමට මුල්‍ය ආයතනයට ඉල්ලුමක් ඇති වෙනවා. ඒකට ආපහු මතක් කරොත් පළවෙනි හෑන්ඩ් අවුට් එකේදී අන්න ගනුදෙනුකරු මේක නැවත නැවත මුලදී ගන්නකොට එයාගේ ඒ ආයතනයේ මාකට් ෂෙයාර් එක වැඩි වෙනවා. මාකට් ෂෙයාර් එක වැඩි වෙනකොට ඒ කා වෙනුවෙන්ද කියන පෝස් එක නේ අර පෝසස් තුනක් ගැන මතක් කරේ මම කා වෙනුවෙන්ද කියන එක වැඩි වෙනවා. එතකොට නැවත නැවත ආයතනයේ බහඳ අලෙවි වෙනවා, ටර්නෝවර් එක වැඩි වෙනවා, ලාභ වැඩි වෙනවා. ඒ ආයතනය වර්ධනය වෙනවා කියන්නේ ඒක තමයි. ඉතින් මුල්‍ය සේවා ආයතනයක අපි වගේ ආයතනයක කවුන්ටර් සේවය, ගනුදෙනුකාර සේවය ඉතාම වැදගත්. ඒක මතක තියාගන්න ඕනේ. සාර්ථක පිරිනැමීම ඉලක්කකට ගනුදෙනුකාර තුළ වටිනාකමක් තෘප්තියක් ඇති වෙන ලෙස පිරිනැමීමයි. සේවා කර්මාන්තයේදී පිරිනැමීමේදී නෙමෙයි පිරිනැමීමේදී සේවා කර්මාන්තයේදී පිරිනැමීමේදී මේ අර ඉස්පිලිවාපයේ පොඩි ගැටලුවක් තියෙනවා. පිරිනැමීමේදී වටිනාකම ජනිත කරයි. අනිවාර්යයෙන්ම සර්විස් ඉන්ඩස්ට්‍රි එකේ ඩෙලිවරි එකේ තමයි වටිනාකමක් ජනිත වෙන්නේ. එහෙනම් එතනදී තමයි තීරණය වෙන්නේ. ගනුදෙනුකරුවා නැවත නැවත මේ භාණ්ඩය සඳහා ඉල්ලුම් කරනවද නැද්ද කියන එක. ඒ ගනුදෙනුව මම කිව්වා දෙන්නෙක් අතර වටිනාකම වුමාරු වීම. වුමාරුව කියන්නේ අලෙවිකරණයේ ප්‍රධාන සංකල්පය නම් තමා කැමති භාණ්ඩයක් යම් දෙයක් වෙනුවෙන් ලබා දීමෙන් කරන වුමාරුව. ඒකට වුමාරුව නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. තමා කැමති භාණ්ඩයක් මෙතන වුමාරුව කියන්නේ ට්‍රාන්සැක්ෂන්. තමන් කැමති භාණ්ඩයක් මොනවා හරි දෙයක් දීලා ලබා ගන්න එක. එතකොට ගනුදෙනු කියන දෙකක් සිද්ධ වෙනවා. එතන මෙතෙන්දී මුදල් තමයි ගොඩක් වෙලාවට ලබා දෙන දේ වෙන්නේ. මුදල් වෙනුවට දැන් ඉස්සර නම් වුමාරුවේදී බාටර් සිස්ටම් එකේදී භාණ්ඩයක් වෙනකොට තව භාණ්ඩයක් වුමාරු වෙනවා නේ. ඒත් එකම දේ ගැටලුව තිබුණේ ඒ භාණ්ඩේ වටිනාකම මේ තක්සේරු කරන්න හරි අමාරුයි. තක්සේරු කරන්න හරි අමාරුයි. ඒක එක එක්කිනා දකින්න ආකාරයට තමයි තක්සේරු වෙන්නේ. ඒක යුනිවර්සල් නේ. ඒක ඒ දෙන්නට තමයි. ඒ දෙන්නට ඒක වටිනා වුණාට තමයි වෙන කෙනෙක්ට ඒක වටින්නේ නැහැ ඒ ගන්න. ඒ නිසා තමයි මුදල් මැද්දට ඇවිල්ලා මුදල් කියන තනි ඒකකයක් මත මේ භාණ්ඩවල වටිනාකම තීරණය කරන්න ඕනේ. ඒතකොට ඒක
කාටත් පොදුයි. right? දැන් ලංකාව ඇතුලේ ලංකාව රුපියල් වලින් මිල තීරණය වුණාම ලංකාවේ සියලු දෙනාටම ඒක පොදුයි. චීන කිලෝයකට මිල තීරණය වෙලා තියෙනවා යම් රුපියල් ප්‍රමාණයක්. ඒක දුර කියන එක සාධකයක් විදිහට ගත්තේ නැත්නම් ලංකාවේ ඉන්න සෑම කෙනෙක්ම සීනි කිලෝ එකක් ගන්න ඒ රුපියල් ගන්න දෙන්නේ තමයි. අපි බාටර් සිස්ටම් එකේදී ඒක වෙනස්. ඒකට වමාරයේදී යම් කිසි දෙයක් ලබා දෙනවා ඒක මුලවල. තමයි මම කැමති භාණ්ඩයක් මිලදී ගන්න. මේක තමයි මාකටිං වල මේන් concept එක. ප්‍රධාන සංකල්පය. හෝමාරොත් සඳහා සම්පූර්ණ විය යුතු කොන්දේසි අඩුම පාර්ශව දෙකක් ඉන්න ඕන. අනෙක් පාර්ශවයේ වටිනාකමට හේතු වුණ දෙයක් තියෙන්න ඕන. ඒකට මංගා යමක් තියෙන්න ඕන. අනෙක් එක්කෙනාට වටිනාකමක් තියෙන්න ඕන. ඒතර වටිනාකමක් ඊළඟ අනිත් පාර්ශවයට ඇති වුණ නැත්නම් ඒක ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒතර මේ දෙකවල අතර සංවේදනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕන මේ දේ සම්බන්ධයෙන්. ඒ වගේම මේගොල්ලෝ කැමති වෙලා හරි කැමති වෙලා මේ දෙකල අතර ගනුදෙනු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. කැමති. නිමැවුම පිරිනැමීම සන්නාම නිමැවුම් පිරිනැමීම සමාගම නිමැවුම් ලෙස ගනුදෙනු කරුගේ අවශ්‍යතාව සැපයීමට අවශ්‍ය ප්‍රතිලාභ ගොනු. ඒකට බහුන්ටයක් කියන්නේ මොන හරි නිෂ්පාදනයක් කියන්නේ ප්‍රොඩක්ට් එකක් කියන්නේ අර ගනුදෙනු කරුට තියෙන අවශ්‍යතාව ගොනු. නේ? අවශ්‍යතා විවිධ අවශ්‍යතා ප්‍රවාහන අවශ්‍යතාවය ආහාර අවශ්‍යතාවය සෞඛ්‍ය අවශ්‍යතාවය එතකොට ශරීරයේ වසා ගැනීමේ අවශ්‍යතාවය පිරිසිදු වීමේ අවශ්‍යතාවය ඕනනම් තියෙන අවශ්‍යතාවය. ඒක සපුරන්න පුළුවන් බෙනිෆිට්ස් ගොඩක් තමයි සමාගමක් ඉදිරිපත් කරන්නේ. භාණ්ඩයක් කියන්නේ බෙනිෆිට්ස් ගොඩක්. එතකොට ගනුදෙනු කරු බලනවා මේ ලැබෙන බෙනිෆිට්ස් ප්‍රතිලාභ. මේ ප්‍රතිලාභ තමන්ට වටිනාකමක් තියනවද කියලා එක එක සමාගම් එකම අවශ්‍යතාවය වෙනින් විවිධ මේ මොනවද ප්‍රතිලාභ ගුණයක් ඉදිරිපත් කරනවා. ඒක සමහර අය ලබන් ගත්තොත් එහෙම සඳුන් සුවඳ දාලා දෙනවා බෙනිෆිට්ස් ගොඩක්. සමහර අය ඕමාරිකා දාලා දෙනවා. සමහර අය රෝස මල් පෙති දාලා දෙනවා. මේක දේවල් දානවා. එතකොට මම මගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඒකේ පුළුවන් නම් මම ඒක මෙලදී ගන්නවා. එතකොට රෝස මල් පෙති තියෙන එක ගන්න එක සමන් මේ සඳුන් කියන එක ගන්න නෑ. සඳුන් එක ගන්න ඕනේ කියලා ඕමාරිකා එක ගන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. එතකොට ඒ භාණ්ඩ අතර විවිධත්වයක් ඇති කරන්න තමයි මේ වගේ විවිධාංගීකරණයක් කරන්නේ, ඩිෆරන්සියේෂන් එකක් කරන්නේ. ඒතකොට මේ ඩිෆරන්සියේෂන් එක තුළ ගණදින කරු තමන්ට කැමති තමන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න අවශ්‍ය ප්‍රතිලාභ ටික තියෙනවා කියලා බලනවා. අන්නේ ප්‍රතිලාභ ටික තියෙනවා නම් ඒ අයට මිලදී ගන්න ඉදිරිපත් වෙනවා. එතකොට මේ විදිහට ඒ අවශ්‍යතා විවිධාකාරයට ගොනු කරන්නේ. ඒකට අපි කියනවා මේ සෙග්මන්ටේෂන් කියලා. මේ තියෙන්නේ අන්දනීකරණය. ඒකට දැන් තරුණ වයසේ අයට සඳුන් රොසමල් ඒ වගේ දේවල් දැම්මට ඒ වයසක අයට සමහරට කෝමාරිකා මේ වෙනිවැල් ගැට වගේ වෙන මොනවා හරි දෙයක් දාලා තමයි ඉදිරිපත් කරන සබන්නේ. ඒකට ඒ අවශ්‍යතාවයට ඒ නිමෙවුම් ගන්න මාකට් එක සෙග්මන්ට් කරලා හඳුනගන්න ඉස්සරහට ඒක කතා කරනවා. ඒ අවශ්‍යතාව ගොන්න ප්‍රතිලාභ ගොන්න ඉදිරිපත් කරනවා. ඒතර ඒ ප්‍රතිලාභ ගොන්න මට ගැලපෙනවා නම් මට වටිනවා නම් මම ඒක මෙලදී ගන්නවා. ඒතර බ්‍රෑන්ඩ් එකක් සංනාමයක් කියන්නේ අපි දන්න තැනදී. ඒතකොට සංනාමයක් තියෙනවා මොනවා හරි මම නම් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා. දැන් ඔයගොල්ලෝ එක එක බැංකු ගන්නකොට ඒ බැංකු වලින් බැංකු වල නම සංනාමය එන්නට බැංකුවේ ඉදිරිපත් කරන අපි හිතමු සේවිංග්ස් ප්‍රොඩක්ට්ස් කියලා. දැන් සේවිංග්ස් ප්‍රොඩක්ට්ස් ගත්තොත් එහෙම ඔන්න සෙග්මන්ට් කරනවා අවුරුදු 1 සිට අවුරුදු 5 දක්වා මේ පෙර පාසල් වයසේ ළමයි. ඒතර අවුරුදු 5 සිට 18 දක්වා පාසල් වයසේ ළමයි ඉන්නවා. ඒ ඒගොල්ලන්ට ඉදිරි කිරීමේ ගිණුම ඉදිරිපත් කරනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන විදිහට. ඒක අර දරුවාගේ අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා නම් දෙමව්පියෝ විසින් ඒක මිලදී ගන්නවා. ඒකට ඒ අදාළ
ආණ්ඩයට මොනවා හරි නමකින් ඉදිරිපත් කරන්න. මොනවා හරි නමක් ඉදිරිපත් කරනවා. දැන් ඒක බැංකුවල අවුරුදු 18ට අඩු 5ට වැඩි ළමයින් සඳහා ඉදිරිපත් කරන සීරීස් ප්‍රොඩක්ට්ස් වලට විවිධ නම් තියෙනවානේ. විවිධ නම් තියෙනවා. ඔයගොල්ලෝ බැංකුවල නම් ඔයගොල්ලෝ මතක් කරගන්න. ඒක ආසන්න වශයෙන් සමානය දෙන ප්‍රතිලාභ. නමුත් අපි ඒ නම කියනකොටම අදාළ බැංකුව ඔළුවට එනවා. දන්නා ප්‍රභවය ඒක. ඒක දන්නා ප්‍රභවය. හරි? එතකොට මේ බැංකුව ගැන තියෙන හැඟීම මත මේ බැංකුව ගැන තියෙන මට ආකල්පය මත මම අරකින් මිලදී ගැනීමක් කරනවා. එතකොට මේ වෙනකොට මම මේ බැංකුවේ වෙන මොන හරි දේවල් මිලදී අරගෙන භාවිතා කරනවා වෙන්න පුළුවන්. පාරිභෝගික බහන්නත් තියෙනවා. පාරිභෝගික බහන්නත් තියෙනවා. බෞද්ධාතික සමාගම් ඉදිරිපත් කරන ඒවා තියෙනවා. ලෝකල් ප්‍රොඩියුසර්ස් ඉදිරිපත් කරලා ඒවා තියෙනවා. එතකොට අපිට තියෙන කලින් පාවිච්චි කරලා තියෙන එක්ස්පීරියන්ස් එක උඩ කලින් භාවිතා කරලා තියෙන සමහරට ඒහා සමාන බවන්නක් වෙන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක උඩ අපි අරකම මිලදී ගන්න පෙළඹෙනවා. එතකොට ඒක තමයි බ්‍රෑන්ඩින් කියන්නේ. දන්න ප්‍රභවයක් තමන්ගේ නම භාවිතා කරලා ඉදිරිපත් කරනවා. හැමදෙස්සෙම සන්නාම ගොඩනගන්න තමයි සමාගම උත්සාහ කරන්නේ. මොකද අනිවාර්යෙන්ම සන්නාමය ගොඩනගුවාම ඒක අන්නෝන් එහෙම නොදන්නා පාර්ශවයකින් ඉදිරිපත් කරන එකක් නෙවෙයි. තමන් ගණදින කරුවා දැන්ට දන්නා පාර්ශවයකින් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ගණදින කරුවා මිලදී ගැනීමට භාවිතා කිරීමට පෙළඹෙනම සොයනවා. ඒක බ්‍රෑන්ඩ්ස් ගොඩනගන එක අනිවාර්යයෙන්ම සමාගම් කරනවා. ඒ නිසා තමයි හැම මුල්‍ය ආයතනයක්ම තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක ප්‍රචාරිත කරන්න උත්සාහ කරන්නේ. දැන් ලෝකේ තියෙන විශාලතම මේ පැණිබීම සමාගම් ප්‍රසිද්ධ සමාගම් වාලෙවි තියෙනවා. ඒක අලෙවි කිසිම ගැටලුවක් නැහැ. හරි? ජාත්‍යන්තර සමාගම් වල. නමුත් වරින් වර ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඇයි? අර මිනිසුන්ගේ ඔළුව තුල ඒක රිෆ්‍රෙෂ් කරන්න. නැවත පොඩ්ඩක් හරි අමතක වෙලා තියෙනවා මතක් කරගන්න. තුව වෙන මේ අලෙවි වැඩි කරගන්නව ප්‍රොමෝෂන් හෝ යම නෙමෙයි. අර රිෆ්‍රෙෂ් කරන්න. එතකොට නැවත පොඩි හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක නැති වෙලා අර බ්‍රෑන්ඩ් නේම් එක ආපහු රෙජිස්ටර් වෙනවා ඔළුවේ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් කරන්නේ. ඒක වෙළඳපොළ සහ වෙළඳ අවකාශය. එතකොට මාකට් ප්ලේස් and මාකට් ස්පේස් කියලා දෙකක්. ඒ මාකට් ප්ලේස් කියන්නේ ගනුදෙනුකරු හා විකුණුම්කරු භෞතිකව මුණ ගැසෙන ස්ථානය. ගණන්කරු සහ විකුණුම්කරු මුණ ගැසෙන භෞතික ස්ථානය. හරි? ඒක ෆිසිකල් ප්ලේස් එක. බ්‍රාන්ච් එක, ඔයගොල්ලන්ගේ ATM එක. හරි? ඊළඟට ජංගම රථ. ඒ ඔක්කොම භෞතික ස්ථාන. ඒවා මාකට් ප්ලේසස්. එතනට ගණන්කරු යන්න ඕන. ඒ වගේම සේවා සපයන එක්කෙනා එන්න ඕනේ එතනට. සේවා සපයන එක්කෙනා එන්න ඕනේ. ඒක තමයි තියෙන්නේ. ඒතර ඒ දෙන්න හම්බ වෙනවා. ඒතර ඒකට භෞතිකව යම්කිසි දිගක් පල්ලක් තියෙන ස්ථානයක් වෙන වෙනවා. ඒක වෙළඳපොළ. එතෙන්දී ගණන්කරු කරපම් දුන්න කරපම් වෙලා අර හුවමාරුව සිද්ධ කරගන්න. අදාළගෙනව සිද්ධ කරගන්න. වෙළඳ අවකාශය කියන්නේ තාක්ෂණිකව විද්‍යුත් ක්‍රමයෙන් ඩිජිටලි සිද්ධ කරන ගණදෙන. ඩිජිටලි සිද්ධ කරන ගණදෙන. ඒක අද වෙනකොට තාක්ෂණයේ දියුණුවීමත් සමගම මුල්‍ය කර්මාන්තය ගොඩක් ඩිජිටලි සිද්ධ කරන්නේ. හරි? ඩිජිටලි සිද්ධ ඕක කිසිම එකක් නැහැ 100%ක් ඩිජිටලි 100%ක් ෆිසිකලි කියලා. ඒක මාකට් ප්ලේස් එකයි මාකට් ස්පේස් එකයි අතර කොම්බිනේෂන් එකක් තමයි. දැන් මේවා ඇත්තටම channels නේ කියන්නේ විකුණු මාර්ගනේ. දැන් අද බලන්න භෞතික භාණ්ඩත් ඔන්ලයින් මේ අලෙවි කරන්න පුළුවන්. ඒකට එතනදී තියෙන්නේ සෙන්ට්‍රලි එක තැනක අර භෞතික භාණ්ඩ ටික ගොඩ ගහලා තියෙනවා. විද්‍යුත් ක්‍රම වගේ සම්බන්ධ වෙලා ඕඩර් එක ප්ලේස් කරායින් පස්සේ භෞතික භාණ්ඩය භෞතිකව ප්‍රවාහනය කරලා දෙනවා අදාළ පුද්ගලයාට. तो මෙතනදී අර ගණන්කරුට තෝරා ගැනීමක් ඒකම එක මොකක්වත් නැතිද ඩිජිටල් තමයි තෝරා ගන්න. එනම් සමහරවිට එකම භාණ්ඩය වුණත් සංනාම එකම වුණත් ඒකේ
සමහර ඩිෆෙක්ට්ස් තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවා බලන්න කියන්නේ භෞතිකව. අද එතකොට දැන් මොනවද මේ සේවාවන් වල භෞතිකව හුමාරු වෙන දෙයක් නැහැ. ගොඩක් වෙලාවට සේවාවන් වල භෞතිකව හුමාරු වෙන දෙයක් නැහැ. අපි බැංකින් ගත්තාම බැංකින් වල භෞතිකව හුමාරු වෙන දේවල් අඩුයි. ගොඩක් වෙලාවට භෞතිකව හුමාරු වෙයි, පාස්පෝර්ට් එකක් හුමාරු වෙයි, FD සර්ටිෆිකේට් එකක්, ATM කාඩ් එකක්, ඒ වගේම මේ දැන් ණයක් ගන්නකොට ඒ ණය ලේඛන ඊළඟට අනිත් පැත්තෙන් මේ ගණන් කරුසින් ඉදිරිපත් කරන සුරකුම් වල ඉඩම් ඔප්පු ඒ වගේ දේවල් තියෙනවා. අතන ඒවා අද වෙනකොට ගොඩක් දේවල් ඩිජිටලි උවමාරු කරගන්න සලස්වලා තියෙනවා. අර පාස්පෝර්ට ඩිජිටලි දෙන්න පුළුවන්. FD සර්ටිෆිකේට් එක ඩිජිටලි දෙන්න පුළුවන්. ATM කාඩ් එක ඩිජිටලි දෙන්න බෑ. ඒක ෆිසිකලි එක දවසක් ගන්න වෙනවා නේ. ක්‍රෙඩිට් කාඩ් එක ගන්නවා. ඒ වගේම මේ ණය සඳහන් සුරකුම් වලට එන ගණන් කරුසින් ඉදිරිපත් කරන ඔප්පුව ඉඩමේ හිමිකම් ඔප්පු මේවා ඩිජිටලි දෙන්න බෑ. හැබැයි ඩිජිටල් කොපියක් බාර ගන්නවා කියලා නීතිමය පියවර පිළිගත්තොත් නීතිමය මේ ගත්තොත් ඒක අය ඩිජිටල් දෙන්න පුළුවන් මේ ෆිසිකලි දෙන්න ඕනෙත් නැහැ. ඒත් ඒ තමයි මේ මට්ටමට තීරණය නැහැ. ගොඩක් දේවල් තියෙනවාද ඩිජිටලි කරන්න පුළුවන් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්. දැන් මම ඩිජිටලි කරන්න පුළුවන්. ඒක කන්ටිනියු කිසිම අවස්ථාවකදී මේ බැංකුකරු හමු වෙන්න. ඒ දෙන්න ෆේස් ටු ෆේස් මුණ ගැහෙන්නේ. ඒත් ෆේස් ටු ෆේස් වෙන ගනුදෙනු අද ගොඩක් අඩුයි බැංකින් වල. ඒ නිසා මාකට් ස්පේස් එකේ තමයි තාක්ෂණයේ දියුණුවත් එක්කලා වෙන්නේ. ඒතර ඒකෙන් වෙන්නේ ඇත්තටම ගනුදෙනුකරුට වාසියක්. ගනුදෙනුකරුට වාසියක්. ගනුදෙනුකරුගේ කොස්ට් එක අඩු වෙනවා. ගනුදෙනුකරුගේ අර පිරිවැය මුල්ල පිරිවැය අර ගොඩක් අඩු වෙනවා. ගනුදෙනුකරුගේ පිරිවැය ගොඩක් අඩු වෙනවා. ප්‍රතිලාභ වැඩි වෙනවා. එතකොට ගනුදෙනුකරු මේවා මිලදී ගන්න පෙළඹෙනවා. ඉලක්ක වෙළඳපොළ සහ ඛණ්ඩනීකරණය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කිසිම වෙලාවක සමාජයේ ඉන්න සීල දෙනාම එකම විදිහට හිතන්නේ නැහැ. එකම විදිහට තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නේ නැහැ. එකම කණ්ඩායමක් වුණා. තරුණ වයසේ ඉන්න එකම කණ්ඩායමක් වුණා. ඒ කණ්ඩායම් වල ඔවුන් ජීවත් වෙන සමාජව වටපිටාව අනුව ඒගොල්ලන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න විදිය වෙනස්. හරි? ඒ නිසා අනිවාර්යයෙන්ම මුල්‍ය මේ සමාගම් වලට ආයතනවලට සිද්ධ වෙනවා මේ ගනුදෙනුකරුවන්ගේ ඒ විවිධ හේතු මත ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්න. අපි ඒකට කියනවා මාකට් සෙග්මන්ටේෂන්. වෙළඳපොළ ඛණ්ඩනීකරණය කියලා. ඒතර මේ ඛණ්ඩනීකරණය වෙන්නේ ජන විද්‍යාත්මක සාධක ඩෙමෝග්‍රැෆික් ෆැක්ටර්ස්. දැන් උදාහරණයක් විදිහට බෙරලාස්විතව ජීවත් වෙන මේ පුද්ගලයන්ගේ නෑ අපි එහෙම මේ ඒක වඩා ගන්න පුළුවන් ජන විද්‍යාත්මක සාධක ස්ත්‍රී පුරුෂ ભેදය වයස් හැකියාව ඒවා. ඊළඟට මනෝවිද්‍යාත්මක. දැන් එකම කණ්ඩායම වුණත් බිහේවියර් ගොඩක් වෙනස් වෙනවා තරුණයන්ගේ. දැන් ගම්බද තරුණයන්ට වඩා නගරබද තරුණයන්ගේ. ඒ වගේ වෙනස් වෙනවා. ඊළඟට psychological factors ඔයගේ ගොඩක් කරුණු මත වෙනස් වෙනවා. ඒතර අපි මේ වෙනස්කම් වල ඒගොල්ලෝ එක ගොනුවකට දාන්න ඕන. ගොනුවකට දාලා ඔවුන්ගේ අවශ්‍යතාව. ඒතර ඔවුන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රමාණයක් 100% කිසිම වෙලාවක අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බෑ. නමුත් අවශ්‍යතාව වැඩි ප්‍රමාණයක් මට ලැබෙන ප්‍රතිලාභ බණ්ඩලය තුළ මගේ අවශ්‍යතාව වැඩියෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් මම මේක මිලදී ගැනීම කරනවා. මිලදී ගැනීම කරනවා. අන්නේ ඒ අනුව මේ වෙළඳපොළ ඛණ්ඩනීකරණය කළා. ඒ අදාළ වෙළඳපොළ තෝරා තුන අපිට මාකට් එකේ ඉන්න හැමෝටම සේවාව දෙන්නත් බෑ. අපිට පුළුවන් කණ්ඩායම තෝරගෙන අපි ඒගොල්ලන්ට අදාළ සේවාව ලබාගෙන දීලා අපේ ප්‍රතිලාභ ඉන්කම් අපේ ඉන්කම් එක ආදායම වැඩි කරගන්න උත්සාහ කරනවා. මොකද මාකටිං වල කරන්නේ ඒකයි. මාකටිං වල කරන්නේ සේල්ස් ටර්නෝවර් වැඩි කරනවා. ඒකම මාකට් ෂෙයා වැඩි කරනවා. එතකොට ආයතනය වර්ධනය වෙනවා. ඒකට අපි අර දෙක වහගෙන 10කට ගල් ගාලා වෙඩි කඩා ගන්නවා වගේ නෙමෙයි. හරියට ඒම් කරලා ඒ අදාළ
ගෙඩියට ගහන්න ඕන. ඒක තමයි සෙග්මන්ටේෂන් එකෙන් කරන්නේ. ඒකට ඒක කඩා ගන්න එක සම්භාවිතාවයි ඉතාම ඉහළයි. මේ හැම එකක්ම සම්භාවිතාව. මේකෙන් කියන්නේ දැන් මේම කරගුවා 100%ක්ම ඔක්කොම අපේ ආයතනෙට මෙහෙම එකක් නෙවෙයි. නමුත් වැඩි ප්‍රතිශතයක් එන්න ඉඩකඩ තියෙනවා. දැන් මේ ටික තමයි අපිට මූලික සංකල්ප විදිහට මාකටිං වල හඳුනා ගන්න තියෙන්නේ. මම හිතන්නේ මේක ඔක්කොටම වැටහෙන්න ඇතිනේ. මේ ටික මේ අවබෝධ වුණා නේද කට්ටියට? අපි යන ඉස්සරහට. ඒක අලෙවි කරන මිශ්‍රය. මාකටිං එතන අලෙවි කරන එක සමාන මේ අලෙවි මිශ්‍රය වෙන්න ඕන. අලෙවි මිශ්‍රය. මාකටිං මික්ස්. ඉලක්ක වෙළඳපොලේ Tamanට අවශ්‍ය ප්‍රතිචාරය ලබා දීමට සම විකුණුම්කරු විසින් සංයෝග කරන ලබන පාලනය කළ හැකි. පාලනය කරන්න පුළුවන් විකුණුම්කරුට. පාලනය කළ හැකි උපක්‍රමික අලෙවිට කළ අලෙවි මිශ්‍රය නම් වේ. මාකටිං මික්ස් එක කියන්නේ දැන් ඉලක්ක වෙළඳපොළ දැන් මම ඉස්සෙල්ලා කිව්වා මාකට් එක සෙග්මන්ට් කරනවා සෙග්මන්ට් කරලා Tamanට ඕන සෙග්මන්ට් එක තෝරගෙන ඒක ටාගට් කරනවා ඒක ඉලක්ක කරනවා. ඒකට මේ ඉලක්ක වෙළඳපොලේ Tamanට අවශ්‍ය ප්‍රතිචාරය මොනවද? භාණ්ඩ අලෙවි කරගන්න. මේ භාණ්ඩවල සේල්ස් වැඩි කරගන්න. එහෙනම් Tamanට අවශ්‍ය ප්‍රතිචාරය කියන්නේ සේල්ස් වැඩි කරගන්න, අලෙවි වැඩි කරගන්න. ඒක වැඩි කරගන්න අවශ්‍ය වෙන්න මේකට උදව් කරන විකුණුම්කරු මාකටිය විකුණුම්කරු අලෙවිකරු විසින් සකස් කරන එයාට පාලනය කරන්න පුළුවන් ස්ට්‍රැටජික් ටූල් සෙට් එකක් තමයි අලෙවි මිශ්‍රය කියලා කියන්නේ. ඒ අලෙවි මිශ්‍රයට මූලිකවම P4ක් අයිති වෙනවා. මූලිකවම P4ක් අයිති වෙනවා. ඕක කවුරුත් දන්නවා. product, price, place, promotion කියලා අපි ඒක අහලා තියෙනවා නේ. මේක භෞතික භාණ්ඩයක් සඳහා තමයි අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ අලෙවි මිශ්‍රය. ඒතකොට අලෙවි මිශ්‍රයේ මේ සංරචක හතර මේ ඉන්ග්‍රීඩියන්ට්ස් හතර වරින් වර වෙනස් කරමින් අපේ අලෙවිය ඉහළ නංවා ගන්න උත්සාහ කරනවා. අපි ගත්තොත් අලෙවි මිශ්‍රයේ මේ හතර මොනවද කියලා මේ විදිහට අපිට උගල ගන්න පුළුවන්. නිපැවුම, එනක ප්‍රොඩක්ට්, විවිධත්වය, diversity, quality, fashion, brand name, packaging, after sales services වගේ ගොඩක් දේවල් අපිට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් තියෙන කරුණු. දැන් මිල ගත්තොත් එහෙම වට්ටම් ගෙවිමි කාල සීමාව ණය කොන්දේසි ඒ වගේ දේවල් ලයිස්තු මිල ඒකනේ මාක් ප්‍රයිස් කියන්නේ ඒක. ප්‍රවර්ධනය ගත්තොත් ප්‍රචාරණය පුද්ගලික ඉක්මනින් විකුණුම් මාජර සම්බන්ධතා දැන් අද ඩිජිටල් ප්ලේස්මන්ට් ඒ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ස්ථානගත ක්‍රියේ. ඒක ස්ථානය ගත්තාම මේ ශාඛාව ඊළඟට සේවා මධ්‍යස්ථානයේ ATM එක ඩිජිටල් ස්පේස් ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒකම ඉලක්ක වෙළඳපොළ සඳහා සමාගම් විසින් ඉදිරිපත් කරන ලබන භාණ්ඩ හා සේවා සංයෝගය. ඒකට මේක ඇවිල්ලා ප්‍රොඩක්ට් එක. ඒතර භෞතික භාණ්ඩවල අපිට භෞතිකව ගන්න පුළුවන්. ඒතර මේ ප්‍රොඩක්ට් එකට සේවාවක ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා. ප්‍රොඩක්ට් එකකට සේවාවක ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා. ඒවා තමයි ප්‍රොඩක්ට් එක ටැන්ජිබල් එහෙම නැත්නම් ස්පර්ශය අපි අල්ලලා අපිට දැනෙන හැට දකින්න පුළුවන් දෙයක් තමයි ප්‍රොඩක්ට් එක කියන්නේ.
නමුත් සේවාව අස්පෘශ්‍යයි කියන ඉන්ටැන්ජිබල්. ඒක භෞතික භාණ්ඩයක් ස්පෘශ්‍යයි, සේවාව අස්පෘශ්‍යයි. ඒ වගේම භෞතික භාණ්ඩය ලබා දෙන්න දැන් සේවාව ගත්තොත් ඒ සේවාව අස්පෘශ්‍යයි, ඒ වගේම වේරියබල්. දැන් භෞතික භාණ්ඩ ගත්තොත් එහෙම එකම ෆැක්ටරි එකකින් හදන අපි හිතමු රූපවාහිනී කට්ටල කියලා. ඒතකොට මේ රූපවාහිනී කට්ටල සියල්ල එක සමානයි. ඒ බ්‍රෑන්ඩ් එකක් සඳහා එක සමානයි. නමුත් යම්කිසි සේවාවක් ලබා දෙනකොට ඒ සේවාව දවස තුලක වෙනස් වෙනවා. කවුන්ට් සේවාව ගන්නකොට කවුන්ට් සේවාව ගත්තොත් ඒ කවුන්ටරේ සේවාව ලබා දෙන්න ඉන්න පුද්ගලයාගේ මානසික ස්වභාවය මත ලබා දෙන සේවාව ඒකේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. දැන් එයාට කෝල් එකක් આવොත් එහෙම තමන්ගේ හිත කලබල වෙන කෝල් එකක් ඒක ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් නරක කෝල් එකක් එනවා. ඒතකොට ඒ වෙලේ ඉඳන් ඒකේ තියෙන ගැටලුව එළියට පණින්නේ ඉස්සරහින් කස්ටමර්ගේ පිටි. කස්ටමර්ට පොලිසි කරනවා, කෑ ගන්නවා, කියනවා, ඒ වගේ දේවල්. ඒ වගේම හොඳ තොල්ලක් આવත් මූඩ් එක වෙනස් වෙනවා. ඒකට අනිවාර්යෙන්ම සේවාව ලබා දෙන්නේ ඉන්න පුද්ගලයා ජීවියෙක් නිසා ඔහුගේ මනෝ ස්වභාවය අනුව ලබා දෙන සේවාව වෙනස් වෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම භෞතික භාණ්ඩයක එහෙම වේරියේෂන් එකක් ගන්න නැහැ. කාර් එකක් ගත්තොත් මොනවාරි වර්ගයක් ඒ කාර් වර්ගය 100ක් හදලා දෙනවා 100ම එක සමානයි ගොඩක් වෙලාවට. අනිත් එක ඒ කියන්නේ විවිධත්වයක් තියෙනවා සේවාවක භෞතික භාණ්ඩයක නැති. ඒක අසපත ගන්න බෑ අස්පෘශ්‍යයි විවිධත්වයක් තියෙනවා. ඒ වගේම මේ ඉන්සෙපරබල් කියන්නේ සේවාව ලැබෙන්න නම් සේවය සපයන්න සේවාව ලබා ගන්න දෙන්න එකට මුණ ගැහෙන්න ඕන. ඒක ඩෙලිවරි පිරිනැමීම තුලින් තමයි සේවාව සම්පූර්ණ වෙන්නේ. භෞතික භාණ්ඩයක එහෙම සේවාව සපයන එක්කෙනා ඉන්න ඕනේ නෙමෙයි. මෙතන නිකන් ඉන්න බවයි සේවය ගත්තත් කරන්නේ පොඩ්ඩක් කපන එක කරනකොට පොඩ්ඩක් කපන එකේදී අනිවාර්යයෙන්ම පොඩ්ඩක් කපන පුද්ගලයා කොණ්ඩේ වෙරිච් එක්කෙනා දෙන්නම හම්බ වෙන්න ඕනේ. එතකොට තමයි ඒ ක්‍රියාව සම්පූර්ණ වෙන්නේ. වෛද්‍යවරයා වුණත් එහෙමයි. රෝගියා වෛද්‍යවරයාත් එකට හම්බ වෙන්න ඕනේ. ඒක අද වෙනකොට සමහර සේවාවන් ඩිජිටල් ස්පේස් එකට ගිහිල්ලා මේ දෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් උදාහරණ බැංකු සේවා. බැංකු සේවාවලදී බැංකු මේ සේවකයෝ හම්බ වෙන්නේ නැතුව ඒ කටයුතු කරගන්න පුළුවන් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන ඒවා, බිල් ගෙවන ඒවා, මුදල් ආපසු ගන්න ඒවා මේ උප කරගන්න පුළුවන්. ඒක අද වෙනකොට බැංකු සේවකයාගේ අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඒ නිසා බැංකු සේවකයන් පරිස්සම් වෙන්න ඕන හොඳ සේවාවක් ලබා දෙන්න, මේ ගුණාත්මක සේවාවක් ලබා දෙන්න තමන්ගේ ගනුදෙනුකරු වෙන්න. අද දැන් සමහරවිට ඉදිරියේදී ඔය මේ රොබෝට්ලා එම හැදෙයි මේ වෛද්‍යවරු වෙනුවට සමහර පුංචි රෝග සඳහා අවශ්‍ය තැන්ටම සමහර බැංකුවල තියෙනවා. ඒ පරිගණකයට යොමු කළා අවශ්‍ය ප්‍රතිකාර නිර්දේශ ලබා ගන්න පුළුවන්. ඉදිරියේදී මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අද අධ්‍යාපනය දැන් බලන්නකෝ ඉස්සර ගිහිල්ලා ගුරුවරයා යටතේ නේද අර තියෙන්නේ ගුරුවරයාගේ යටතේ ගුරුවරයාගේ මේ විධානය යටතේ ඉගෙන ගන්නවා. දැන් අද අවශ්‍යතාවයට ඕන තරම් තියෙනවා ඉගෙන ගන්න පුළුවන් භෞතික ගුරුවරයෙක් සම්බන්ධ වෙන්නේ නැති ඩිජිටල් ස්පේස් එකේ ඕන තරම් තියෙනවා. ඉන්සෙපරබිලිටි. ඒකට සේවාවක ඉන්සෙපරබිලිටි කියන එක තියෙනවා. සේවා සපයන්න සහ සේවක ලබන්න එකට මුණ ගැහෙනවා. අනිත් එක පෙරිෂබිලිටි වියකී යන බව. ඒ කියන්නේ දැන් වෛද්‍යවරයා සූදානම් වෙලා ඉන්නවනම් මේ වෙලාවේ සේවාව ලබා දෙන්නේ අදාළ සේවය ලබා ගන්න රෝගියා ආවේ නැත්නම් ඒ වෙලාවේ ඒ ලබා දෙන සේවාව නැති වෙනවා. මොකද ඊළඟට ලබා දුන්න සේවාව අර කලින් සේවාව කියලා කියන්න බෑ. අර වේරියබිලිටි නිසා වෙනස් වෙන සුළු බව නිසා
දැන් ලැබෙන සේවාව නෙමෙයි ඊළඟ මොහොතේ වෛද්‍යවරයාගෙන් ලැබෙන ඊට වඩා වෙනස් සේවාවක් වෙන්න පුළුවන්. ඒත් මේ සේවාව නැති වෙලා ගිහිල්ලා ඒ වෙලාවේ. හරි. මේ සේවාව නැති වෙලා ගිහිල්ලා ඒ වෙලාවේ. එහෙනම් සේවාවක ප්‍රධාන ලක්ෂණ හතරක් තමයි ගන්න පුළුවන්. අස්පෘශ්‍ය බව, වෙනස් වන බව, එහෙම නැත්නම් වේරියබිලිටි, වෙන් කළ නොහැකි බව, ඉන්සෙපරබිලිටි, සහ වියකී යන බව, පෙරිෂබිලිටි. භෞතික භාණ්ඩයක් සඳහා මේක අදාළ වෙන්නේ නැහැ. සේවාවක් සඳහා මේක අදාළ වෙනවා. ඒතර භෞතික භාණ්ඩය මෙපැවුම ඉලක්ක වෙළඳපොළ සඳහා සමාගම්කින් ඉදිරිපත් කළ ලබන භාණ්ඩ හා සේවා සංයෝගය. ඒතර ඒක ඇහැට පේන, අතින් අල්ලන්න පුළුවන්, දකින්න කියන එක. ඒතර සේවාවක් කියන්නේ හැඟෙන දැනෙන දෙයක්. සේවාවක් කියන්නේ හැඟෙන දැනෙන දෙයක්. ඒක ෆීල් වෙන එක. මේක දකින්න එක. මිල නිපැවුම සේවාව ලබා ගැනීම සඳහා ගණනය කරවන විසින් ජීවිත මුදල් ප්‍රමාණය පාරිභෝගික භාණ්ඩ සම්බන්ධනාය විකුණන්නන්සේ අය කරන සිල්ලර මිල වගේ එක ඒවා තියෙනවා. ස්ථානය ගණනය කරවාට නිමැවුම වූ සේවාව ලබා ගැනීමට හැකි ස්ථානයයි. උදාහරණ ශාඛා ජාල, ATM ජාල, ඩිජිටල් බැංකුව වගේ. ප්‍රවර්ධනය නිමැවුමේ ප්‍රතිලාභ සංනිවේදනය කොට ඉලක්ක ගණනය කරවන්නට ඒ ලබා දීමට එමෙත අය මිලදී ගැනීමට පෙළඹවීම තමයි ප්‍රවර්ධන ප්‍රොමෝෂන්. ප්‍රොඩක්ට්, ප්‍රයිස්, ප්ලේස්, ප්‍රොමෝෂන් කියන P4 තමයි මූලිකවම භෞතික භාණ්ඩයක් සඳහා වන අලෙවි මිශ්‍රයේ සංරචකයන් වෙන්නේ. ඒත් මේ හතර වෙනස් කර තමයි භෞතික භාණ්ඩයක් අලෙවි කරන්න අලෙවි කරුවා උත්සාහ කරන්නේ. මේ හතර වෙනස් කර. හැබැයි සේවා කර්මාන්තයේදී මේ P4ට වඩා අමතර තව P3ක් එකතු වෙනවා. අපි ඒකට කියනවා extended marketing mix කියලා. P7ක් වෙනවා ඔක්කොම. අර කියන P4ට අමතරව. ඒ අමතර P3 තමයි people මිනිසුන් කියන සාධකය, process ක්‍රියාවලිය කියන සාධකය සහ physical evidence කියන භෞතික සාක්ෂි කියන සාධකය. මිනිසුන් ගණනකාර සේවාවේ ගුණාත්මක භාවය, සේවාව පිරිනැමීමේ ස්වභාවය අනුව ගණනකරුවන් සංජානනය කරයි. අර මම ඉස්සෙල්ල කිව්වා වගේ මේකට මේ ගුණාත්මක භාවය, සේවාවක ගුණාත්මක භාවය තියෙන්නේ ඩෙලිවරි එකේදී, පිරිනැමීමේදී. වෛද්‍යවරයෙක් රෝගියාට ප්‍රතිකාර කරන අවස්ථාවේදී, කර්ණවැමියෙක් නැත්නම් බාබර් කෙනෙක් කොණ්ඩය කපන අවස්ථාවේදී, බැංකුවේ ටෙලර් කෙනෙක් ගණනකට සේවාව කරන අවස්ථාවේදී, ගුරුවරයෙක් උගන්වන අවස්ථාවේදී තමයි මේකේ ගුණාත්මක භාවය පිළිබඳව සේවාව ලබන්න හැඟීමක් ඇති කරගන්නේ. ඒක නිසා සේවා සපයන පුද්ගලයා people factor එක වැදගත් වෙනවා මේ අනිකුත් සාධක වලට වඩා. ක්‍රියාවලිය process සේවාව ලබා දෙන යන්ත්‍රණය. ඒ සේවාව ලබා දෙන මෙකැනිසම් එක. ඒක භෞතික සාධක වෙන්න පුළුවන්, ක්‍රියාවලිය වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ නැවත මතක් කරගන්න පළවෙනි හෑන්ඩ් අවුට් එකේදී අර මම කිව්වේ රවුමක් හඳලා මේ ඊතල තුනක් පැත්තට දාලා මේ how කොහොමද සේවාව පිරිනමන්නේ? මොනවද අපි පිරිනමන්නේ? what ඒ කියන්නේ සේවා නිමැවුම් products and services. ඒක අපි කොහොමද පිරිනමන්නේ? කාටද පිරිනමන්නේ කියන එක ගැන මම මතක් කරා. ඒතර කොහොමද පිරිනමන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. කොහොමද කියන එක එකක් මිනිස්සු භාවිතා කරලා people factor එක පාවිච්චි කරලා තමයි පිරිනමන්නේ. එහෙනම් people factor එක වැදගත්ම සාධකයක් වෙනවා සේවා කර්මාන්තයේදී. ඒක තමයි තීරණාත්මක සාධකය වෙන්නේ. අර කාටද පිරිනමන්නේ කියන සාධකය වැඩි වෙන්න හෝ අඩු වෙන්න. දරදරකාර පංගුව වැඩි වෙන්න හෝ අඩු වෙන්න බලපාන ප්‍රධාන සාධකය තමයි සේවාවල people factor එක. අර පුද්ගල සාධකය. අර process සාධකය. ක්‍රියාවලිය. එක බැංකුවල තියෙන ණය අනුමත කිරීමේ ක්‍රියාවලිය වල තියෙන වෙනස්කම් නිසා මිනිස්සු ඒ වෙනස්කම් අඳුර ගන්නවා. භෞතික සාක්ෂි ලබා දෙන ලිපි ලේඛන, එතකොට මේ ගොඩනැගිලි, වර්ණ, මේ හැම දෙයක්ම අයිති වෙනවා.
මේක තමයි එකම ස්පර්ශකයන් කරගන්න පුළුවන් දේවල් මේ සේවාවන් වලට අදාළ වෙන්නේ. භෞතික සාක්ෂි කියන එක. මොකද මේ භෞතික සාක්ෂිය මත පදනම් වෙලා තමයි සේවා සම්බන්ධ යම් හැඟීමක් ඇති කරගන්නේ. හැබැයි මේ තුنيන්ම වැදගත්ම සාධකය වෙන්නේ මිනිසුන් කියන සාධකය. මොකද හේතුව එතනදි තමයි වටිනාකමක් කියන එක සේවාවට ජනිත වෙන්නේ වැඩියෙන්ම වෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ P4 C4ක් විදිහට. කියන්නේ C එකෙන් පටන් ගන්න ඒවා හතරක් විදිහට පරිවර්තනය. ප්‍රොඩක්ට් කියන එක කස්ටමර් සොලියුෂන් කියලා හඳුනා ගන්න පුළුවන්. ගායකරවන්න තියෙන විසඳුම. ඒකට ගන්න අපිට නිමෙවම අලෙවිකාරට නිමෙවම. නමුත් ගායකරකට ඒක විසඳුම. තමන්ගේ ගැටලුවට අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙන විසඳුම. මිල කියන එක ගායකරකට පිරිවැය. කස්ටමර් කොස්ට්. ස්ථානයේ කියන එක ගායකරකරුගේ පහසුව කන්වීනියන්ස්. ප්‍රවර්ධනය කියන එක කමියුනිකේෂන් ගායකරකට තොරතුරු ලබා ගන්න තියෙන මාර්ගය. දැන් අපි මේ P4 සම්බන්ධයෙන් තා ටිකක් විස්තරාත්මකව බලමු. වැඩිදුර විස්තර මෙවුම ප්‍රොඩක්ට් කියන එක මූලිකවම අපිට කොටස් තුනකට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි කෝ ප්‍රොඩක්ට් එක. කෝ කස්ටමර් වැලියු එක මූලිකවම ගනුදෙනුකරු බලාපොරොත්තු වෙන වටිනාකම ජනිත කරන මූලික නිමැවුම. කෝ ප්‍රොඩක්ට් මූලික නිමැවුම. ඒතර ඒකේ තමයි ගණදෙනකරු බලාපොරොත්තු වෙන මූලික අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. උදාහරණ ප්‍රවාහනය. ඒකට ප්‍රවාහනය කියන්නේ එක තැනකින් තව තැනකට ගමන් කිරීම. ඒකට මේ මූලිකම අවශ්‍යතාවය ඕනෑම ප්‍රවාහනය සඳහා ඉදිරිපත් වෙන විසඳුමක් තුළ තියෙන්න ඕන. පුද්ගලයාට එක තැනකින් තව තැනකට සංචරණය කිරීමට තියෙන හැකියාව තියෙන්න ඕන. ඒක සත්‍ය නිමැවුම කියන්නේ මේකේ ගණදෙනකරු භාවිතා කරන්න පෙළඹෙන බ්‍රෑන්ඩ් නේම් එක ඊළඟට ගුණාත්මක තත්ත්වය එතන ක්වොලිටි ලෙවල් ඇසුරුම පැකේජින් ඔය බං වගේ වගේ ඩිසයින් ඒකේ හැඩය ෆීචර්ස් ඒකේ තියෙන ආඩම්බ ගුණාංග දැන් මූලික නිමැවුමට මේ ටික එකතු වුණාම තමයි සත්‍ය නිමැවුම ගණදෙනකරු දකින්න නිමැවුම එයා කැමති නිමැවුම එළියට එන්නේ. ඊට අමතරව අගය එකතු කළ නිමැවුම කියන්නේ ආෆ්ටර් සේල් සර්විසස් මේක ගත්තයින් පස්සේ ලබා දෙනවා. දැන් ඔය සමහර වාහනයම ගත්තාම ෆ්‍රී සර්විසස් දෙනවා අවුරුද්දක් වෙනකන් එන්නත කිලෝමීටර් ගණනාවක් වෙනකන්. ඒ වගේම මේක මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ගෙදරට ගෙනත් දෙනවද නැද්ද කියන එක. වොරන්ටි හරි. ඊළඟට ඩෙලිවරි ඇන් ක්‍රෙඩිට් ඩෙලිවරි ගෙනත් දෙනවද නැද්ද ඊළඟට ණයට දෙනවද වාරික විදිහට ගෙවන්නද ඒ වගේ ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක ඒ කියන්නේ තවදුරටත් වටිනාකම එකතු කළ නිමැවුමක් වෙනවා. ඒකට ගණදෙනකරු බලනවා තමන්ගේ පිරිවැයට සාපේක්ෂව මේ නිමැවුමෙන් ලැබෙන ප්‍රතිලාභ තමන්ට වටිනවා නම් ඔහු ඒක මිලදී ගන්න පෙළඹෙනවා. ඒ ප්‍රොඩක්ට් එක අපි හඳුනා ගන්න පුළුවන් මූලිකම මේ විදිහට. මූලික නිමැවුම සත්‍ය නිමැවුම වර්ධිත නිමැවුම. ගණදෙනකරුගේ මූලික අවශ්‍යතාවය සපුරයි මූලික නිමැවුම සත්‍ය නිමැවුම ගණදෙනකරුගේ වෙනත් මානසික අවශ්‍යතාවය සපුරයි නම් ඉමෝෂනල් බෙනිෆිට්ස් සම්පූර්ණ කරන එක තමයි සත්‍ය නිමැවුම. වර්ධිත නිමැවුම කියන්නේ වඩා තෘප්තිමත් කරන සාධක සහිත නිමැවුම. කාලය සමග පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා රුචිය වෙනස් වන අතර තරණකරුවන්ගේ වඩා ආකර්ෂණීය ලෙස තමයි නිමැවුම කාලීනව වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. ඒකෝ දැන් කිසිම දෙයක් ලෝකෙ කිසිම දෙයක් එක තැන තියෙන්නේ ඒවා වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන තමයි ලෝක ස්වභාවය. චේන්ජ්. ඒ මිනිසුන්ගේ උවමනා එපාකනුත් වෙනස් වෙනවා කාලෙන් කාලෙට. ඒ උවමනා එපාකම් වෙනස් වෙනකොට අර මෙතෙක් අපේ උවමනා එපාකම් ඉෂ්ට කරපු වහන්ට සඳහා වන අවශ්‍යතාවය නැති වෙලා ගිහිල්ලා වෙනත් අලුත් දේවල් සඳහා අවශ්‍යතාවය එනවා. ඒ වගේම තමයි වෙළඳපොළ තුළ උග්‍ර තරගයක් තියෙනවා. තරගකරුවෝ විවිධ වහන්ට ඉදිරිපත් කරනවා ගණදෙනකරුවන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න. මෙන්න මේ දෙකම නිසා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නිමැවුම්කරුට එහෙම නැත්නම් සමාගම් වලට
තමන්ගේ භාණ්ඩ කාලීනව වෙනස් කරන්න. ගනුදෙනු කරුගේ අවශ්‍යතාවය ගැලපෙන පරිදි තරඟයට මුහුණ දෙන්න පුළුවන්. මොකද තරඟය කියන්නේ තරඟකරුගේ අනිත් නිෂ්පාදකයාගේ නිෂ්පාදන වල අලෙවිය අභිබව ඉක්මවලා ගිහිල්ලා තමන්ගේ භාණ්ඩ නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තමයි තරඟය තුල තියෙන්නේ. ඒ වුණොත් තමයි මාකට් ෂෙයාර් එක වැඩි වෙන්නේ නේ. මාකට් ෂෙයාර් වැඩි වෙන්නේ. නැත්නම් මාකට් ෂෙයාර් එක හැකිලෙනවා. ඒතර ඒ ආයතන වෙළඳපොලෙන් ඉවත් වෙනවා. එහෙම වෙළඳපොළ තුල දිගින් දිගටම වර්ධනය වෙන්න නම් තමා විසින් ඉපදවන භාණ්ඩ හෝ සේවාවන් තරඟකරුගේ භාණ්ඩ හා සේවාවන්ට වැඩියෙන් ඉක්ම ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ නිෂ්පාදන ආයතන වලට අර ගනුදෙනුකරුගේ අවශ්‍යතා හඳුනාගෙන තරඟකට මුහුණ දෙන ආකාරයට නිරන්තරයෙන්ම මේ භාණ්ඩ වෙනස් කරන අපි ඒකට කියනවා අඛණ්ඩ නවෝත්පාදනය කියලා. එක්කෝ වරින් වර වෙනස් කර යන්න ඕනේ. එහෙම නැත්නම් අලුත්ම භාණ්ඩයක් නිපදවන්න ඕනේ. ඔය අලුත්ම භාණ්ඩයක් නිපදවන්න. ඒතර මේ දෙකම අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. නව නිමැවුම් සමාජය කියන්නේ new product development. දැන් ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනස් වෙලා නම් පවතින භාණ්ඩයෙන් මේක සම්පූර්ණ කරන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා අලුත් භාණ්ඩයක් ඉදිරිපත් කරන්න. අලුත් භාණ්ඩයක් ඉදිරිපත් කරන්න. ඒතර ඒකේ නවනිමෙන් සංවර්ධනයේ පියවර ඒතර අයිඩියා ජෙනරේෂන් බොහෝ සංවිධාන නවනිමෙන් සංවර්ධනය සඳහා සැලකිය යුතු සම්පත්. ඒත් මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් තමයි මේ දේවල් කරන්නේ. හරි. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් තමයි මේ දේවල් කරන්නේ. R&D වලින් කරනකොට ඒ සඳහා විශාල පිරිවැයක් දරනකොට R&D කරන්නේ කම්පැනි එකට තමන්ගේ සේල්ස් කායින අවශ්‍යතාවන වෙනස් කරගන්න බැරි වෙනවා. ඒවා ඔබ්සොලීට් එහෙම නැත්නම් ඒවා යල් පැන ගිය භාණ්ඩ බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කළා. දැන් ඔය ජීවන විච හැම රටකම රිසර්ච් පර්යේෂණ හා සංවර්ධන කියන ක්‍රියාවලිය තුළින් තමයි අලුත් දේවල් ඉදිරිපත් කරන්නේ. බලන්න මෝටර රට ගන්නකොට මෝටර රට තාක්ෂණය කාබියුරේටර් කාවා ඊළඟට EFI එන්ජින් ආවා මේක දේවල් අද වෙනකොට හයිබ්‍රිඩ් එකයිද තියෙනවා ඊළඟට රීජෙනරේෂන් පවර් වලින් වැඩ කරන ඉලෙක්ට්‍රික් ඒවා වෙනස්කම් තියෙනවානේ ලොකු වෙනස්කම් තියෙනවා. ඒක ඊළඟ පුෂ්කර්මාන්තය ගත්තොත් ඒකක භූමි ප්‍රමාණයකින් ලොකු බලදාවක් ගන්න පුළුවන් වෙන විදිහට ගොඩක් දේවල් වල රසායන තෝරන්න පුළුවන් කියන්න පුළුවන් ජාන ඉංජිනේරු තාක්ෂණය වෙන්න පුළුවන් ඒත් දේවල් වෙනස් කරලා තියෙනවා. හරි. ඒ වගේම දැන් ඒවයි තියෙන ගුණාත්මක භාවය වැඩි කරලා තියෙනවා. ඒ වගේ R&D වලින් උත්සාහ කරනවා නවනිමව. ඒකෙදි පළවෙනි එක තමයි මේකට අදහසක් ඇති වෙනවා. ඒ අදහසක් ඇති වෙන්නේ සංවිධානය ඇතුළෙන් වෙන්න පිටතින්ද. එළදපළ තුල ඒකට පිටතින් ඇති කරගන්නේ මොකද්ද? සේල්ස් අඩු වෙනවා. යම් භාණ්ඩයක අලෙවිය අඩු වෙගෙන යනවා ක්‍රමක්‍රමයෙන්. ඒතර අලෙවිය අඩු වෙගෙන යනකොට අන්න අලෙවි කරු ගන්න ඕන. මේ භාණ්ඩය දැන් වෙළඳපොළෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ වෙන්නේ නැහැ මේකෙන්. එමුනම් මේ භාණ්ඩය තවදුරටත් පවත්වාගෙන යන්නේ තේරුමක් වෙන්නේ නැහැ. එහෙනම් මේ භාණ්ඩය වෙනස් කරන්න ඕනේ. නවනිමව සංවර්ධනය සඳහා කණ්ඩායමපත් කිරීම අලෙවි පර්යේෂණ හා ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන තොරතුරු ඒතර මේක කරන්න පුළුවන් කණ්ඩායමක්පත් කරලා ඒකට වෙනම ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ටීම් එකක් වෙනවා. ඒගොල්ලෝ හොයලා බලලා මොනවද වෙනස්කම්. එහෙම නැත්නම් මාකට් රිසර්ච් එකක් කරලා කස්ටමර්ස් වලින් ෆීඩ්බැක් එක අරගෙන ඒ තොරතුරු මත. ඒ වගේම අපිට පුළුවන් මේක ඔය විවිධ ක්‍රම තියෙනවා. විශේෂඥ ඒජන්සි යොදාගෙන සර්වේ එකක් කරලා. වගේ ගොඩක් ආකාරයෙන් අපිට තොරතුරු ගන්න පුළුවන් මේක කරන්න හොඳද නැද්ද කියන එක. ඊළඟට ඩෙවලොප්මන්ට් එකක් කරන නම් අපි ඒක බලන්න ඕන අපේ රටට ඒක ගැලපෙනවා. රටෙන් අපේ සමාජයට ඒක ගැලපෙනවද? ඊළඟට ඒකට ෆීසිබිලිටි එකක් තියෙනවද? හැකියාවක් තියෙනවද? ශක්්‍යතාවයක් තියෙනවද?
සමහර දේවල් තියෙනවා කොස්ට් එක වැඩි ප්‍රතිලාභයට වඩා බෙනිෆිට් එකට වඩා. ඒකට අපිට ඒක කරන්න බෑ තේරුමක් නැහැ. මොකද අනිවාර්යෙන්ම කරන්නම් වාලේ කරලා හරියන්නේ නෑනේ යම් කිසි දෙයක් කරමු. ඒ ස්ට්‍රැටජි කියන්නේ ඒක උපක්‍රම කියන්නේ ඒක. දැන් මම දකින්නේ උපක්‍රමයක් කියලා ඒකට උපාය මාර්ගයක් කියලා පොඩි චේන්ජ් එකකින් මෙහි කරන පොඩි චේන්ජ් එකකින් ලොකු පොසිටිව් ඉම්පැක්ට් එකක් ලැබෙන්න ඕනේ. හරි? කතාවට කියන්නේ දැන් අපි විශාල මාළුවෙක් තෝරෙක් මෝරෙක් අල්ල ගන්න නම් පොඩි සාලේ බලේ කුරුල්ලෙක් එමට ගහනවා. අර වගේ ලොකු මාළුවෙක් අල්ල ගන්න ඕනේ. ඒ වගේ පොඩි පිළිවෙයක්, පොඩි කොස්ට් එකකින්, පොඩි චේන්ජ් එකකින්, පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් ලොකු පොසිටිව් ඉම්පැක්ට් එකක් ගන්න ඕනේ. ඒක තමයි ස්ට්‍රැටජි කියන්නේ, උපාය මාර්ග කියන්නේ. ඒ එහෙම නැති ඒවා කොච්චර ක්‍රියාත්මක කරන්න උත්සාහ කරත් ඒකේ ෆීසිබිලිටි එක ශක්‍යතාවයක් නැහැ. ඒකින් වෙන්නේ කොස්ට් එකක් එකතු වෙන එක විතරයි. ඒ කොස්ට් එක කවර් කරගන්න ගියාම ඊට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා ආයතනයට. ඊළඟට ගණනකරුවන්ට ඒක ආකර්ෂණය වෙනවද? ඒ වගේම ප්‍රොඩක්ටිවිටි ලාභ ඉන්කම් ජෙනරේෂන් ඒ තත්ත්වයන් ගැන බලන්න ඕනේ. ඊළඟට සංවර්ධනය හා අත්දැක බැලීම දැන් මේක ඊළඟට ඩිවෙලොප් කරලා ඊළඟට ඒක ලොන්ච් කරලා බලන්න ඕනේ මේ මොනවද ටෙස්ටිං එකක් කරන්න ඕනේ. දැන් මොන හරි අලුත් නිමෙවුමක් ඒවා conceptual ගන්න හදලා ඉවරලා ඊළඟට ඒක ටෙස්ටිං කරන්න ඕන අත්දැක බැලීම් කරන්න ඕන. ඊට පස්සේ තමයි මේක ලොන්ච් කරන්න ඕන. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාට අපේ දුන්නු අලුත් බීම වර්ගයක්. එතකොට ඒක මාකට් එකේ රිසර්ච් එකක් කරන්න ඕන. මට මතකයි ගොඩාක් අපේ දරුවන් සම්බන්ධ කරගන්න බීම වර්ගයක් හඳුන්වලා දීලා. ඒක දැනට මාකට් එකේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන ඒවත් තියෙනවා. තමන්ගේ අලුත් නිෂ්පාදනයක් තියෙනවා. මේ සියල්ල මේ නම බලා ගන්න බැරි වෙන ආවරණය කරනවා. ආවරණය කරලා ඉන්නවා මේ ගණනකරුවන්ට එනක පාරිභෝගිකයන්ට දීලා බලනවා මේක ටේස්ට් කරන්න. රස බලන්න. රස බලලා ඉතින් කොයි එකද හොඳ. හරි. ඒ වගේ මේ ටෙස්ටිං කරලා තමයි අවසානයේදී ලොන්ච් කරන්නේ ගණනකරුවන්. එහෙම නැත්නම් මේක ගණනකරු ප්‍රතික්ෂේප කරනවා. ගණනකරු ප්‍රතික්ෂේප කරොත් මේ එතෙක්කල් වියදම් කරපු සියල්ලම වතුරේ. ඒ product new product development එතකොට අනිත් එක product life cycle. මේක තමයි නිමෙවුම් ජීවන චක්‍රය product life cycle කියන එකකින් අදහස් කරේ. මේ ප්‍රස්තාරය තියෙන්නේ y අක්ෂයේ තියෙනවා profit එක එහෙම නැත්නම් revenue එක මූලිකවම දකුණු පැත්තේ තියෙනවා x අක්ෂයේ තියෙනවා කාලය. ඒ කාලය සමග යම් නිමැවකින් කොහොමද ආදායම ලැබෙන්නේ කියන එක තමයි product life cycle එකේදී කියන්නේ. ඒකට අපි අර ඉස්සෙල්ලා කතා කරපු එකේදී ආයතන යම්කිසි නිමැවුමක් හඳුන්වා දුන්නායින් පස්සේ අලුත් ගණනකරුවන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ඒක කාලයත් එක්කලා ආදායම වෙනස් වෙන ආකාරය තමයි product life cycle එකේ පෙන්වන්නේ. ඒක සපුරක හැඩයක චක්‍රයක්. ඒක කාල හතරකට බෙදලා තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් හඳුන්වා දීමේ අවධිය, වර්ධන අවධිය, ඊළඟට සංතෘප්ත අවධිය සහ බිඳ වැටීමේ අවධිය ඩික්ලයින්. හඳුන්වා දීමේ අවධියේදී අලවිය අඩු ඒ නිසා තමයි රෙවෙනියු එක අඩු. ඕ ප්‍රොෆිට් එක අඩු. සමහරට ප්‍රොෆිට් එක දැන් බින්දුවෙන් පල්ලයට ගිහිල්ලා තියෙන්නේ. ලාභයක් නෙවෙයි අලාභයක් සමහරට ඒ කාලේ තියෙන්න පුළුවන්. කෙනා මේකට වේදම් කරපු මුදලක් හම්බෙන්නේ. growth එක වර්ධනය වෙන අවධියේදී ඉහළ ආදායමක් හම්බ වෙනවා. එතකොට සංතෘප්ත වෙන අවධියේදී maturity phase එකේදී maturity අවධියේදී ආදායමේ වෙනස්කම අතර වෙනස්කමක් නැති තරම් ආසන්න වශයෙන් සමාන ආදායමක් තමයි දිගටම ලැබෙන්නේ. තව ටික කාලයක් යනකොට ආදායම එන්න පිරිහෙනවා. ඔන්න නිෂ්පාදනකෙක්ට සමාගමකට තමන්ගේ නිමැවුම් වෙනස් කරන්න ඕන කොයි වෙලාවෙද කියන එක පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. මෙන්න මේ නිෂ්පාදනවල නිමැවුම් වල ජීවන චක්‍රය ස්ටඩි කරනවා. හරි. එතකොට යම්කිසි මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් සම්පූර්ණම වෙනස් වෙලා නම් අපිට පුළුවන්
නව නිමයමක් ඉදිරිපත් කරලා ඒ අර ඉස්සරහ කියපු විදිහට ඒක වෙළඳපොළට ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් දැන් පවත්නා නිමයුම් වල හරි පවත්නා නිමයුම් වල කාලයක් සමගම කාලයක් සමග ආදායම පිළිබඳව මේ අදහසක් අරගෙන අපිට පුළුවන් මේ නිමයම වෙනස් කරන්න. දැන් වර්ධන අවධිය කියන්නේ අලෙවිය ගොඩක්ම වැඩි වෙන අවධිය. ගණදර කරුවන් මේක පිළි අරගෙන මේ භාණ්ඩයට ඉල්ලුම වැඩි වෙනවා. ගණදර කරුවන්ට මේ භාණ්ඩය සම්බන්ධයෙන් තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ආදායම රෙවෙනියු කියන එක වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා. එතකොට යම් කාලයක් යනවා මැචියුරිටි පීරියඩ් එකේදී. සංතෘප්ත අවධියේදී වෙන්නේ අලෙවිය ආසන්න වශයෙන් මේ ස්ථායී වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. ආසන්න වශයෙන් ස්ථායී වෙනවා. අපිට ගත්තොත් මේ කාලය ඇතුළත ඒ මැචියුරිටි පීරියඩ් එක ඇතුළත මේ කාලය ඇතුළත මැදෙන් ඉරක් ගැහුවොත් එහෙම ආසන්න වශයෙන් උඩට පල්ලෙහාට ගියක සමානයි නේ සමානයි. නමුත් ඩික්ලයින් එකේදී වෙන්නේ බිඳ වැටීමේදී වෙන්නේ ආදායම වැටෙනවා. ඒක වැටෙනවා බිඳ වැටෙනවා. ආදායම අඩු වෙන එක නෙමෙයිනේ සමාගමකට වෙන්න ඕන ආදායම ඉහළ යන එකනේ. ආදායම අඩු වෙනවා නම් මේ භාණ්ඩේ තවදුරටත් තලවි වෙන්නේ නැහැ. එහෙනම් මේ භාණ්ඩේ තවදුරටත් නිෂ්පාදනය කිරීමෙන් දෙන්න ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ භාණ්ඩය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න ඕනේ. ඒත් මම ඔයගලන්ට මුලදී කිව්වා භාණ්ඩය සම්බන්ධයෙන් තියෙනවා අපිට අවස්ථා තුනක් අවධි තුනක් මූලික අවශ්‍යතාව සම්පූර්ණ කිරීම ඊළඟට එහෙම නැත්නම් මූලික නිමයවම සත්‍ය නිමයවම සහ වර්ධිත නිමයවම කියන අවස්ථා තුන තියෙනවා නේ මූලික නිමයවම සත්‍ය නිමයවම වර්ධිත නිමයවම ඒ වගේම තියෙනවා ඒ භාණ්ඩය සම්බන්ධ ඊළඟට තියෙනවා මේ හතර මොකද්ද භාණ්ඩයේ අලවිය වෙනස් කරන්න පුළුවන් වෙන භාවිතා කරන්න පුළුවන් මේ හතර තියෙනවා product price place promotion කියන එක. දැන් මේ හතර ගත්තාම මේ හතරෙන් අපි මූලිකවම මේ හතර මේ අලෙවි මිශ්‍රය කියන්නේ ඉලක්ක වෙළඳපොලේ තමන්ට අවශ්‍ය ප්‍රතිචාරය කියන්නේ අලෙවිය වැඩි කරගන්න එක. මේ හෑන්ඩ් අවුට් එක පේනවද? මේ කියන්නේ මේ අලෙවි මිශ්‍රය කියන එක අලෙවි මිශ්‍රයනේ අලෙවි මිශ්‍රය කියන එක මම කියන්නේ හරි ඒතර ඉලක්ක වෙළඳපොලේ සේල්ස් වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් උපාය මාර්ගික මේ මිශ්‍රය තමයි අලෙවි මිශ්‍රය කියන්නේ මේවා මේක විදිහට වෙනස් කර සේල්ස් වැඩි කරගන්නවා දැන් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේදී අපි දැක්කා භාණ්ඩයේ අලෙවිය අඩු වෙන නිසා ආදායම අඩු වෙනවා. එහෙමනම් අපි මෙතනින් මොනවා හරි එකක් පාවිච්චි කරන්න ඕන අලෙවිය වැඩි කරගන්න. ඉස්සෙල්ලා පාවිච්චි කරන්න පුළුවන් එක මොකද්ද? මට උත්තරයක් දෙන්න කවුරු හරි. අලෙවි මිශ්‍රයේ මේකේ අලෙවිය අඩු වෙනකොට පාවිච්චි කරන්න පුළුවන් එක මොකද්ද ඉස්සෙල්ලාම? නෑ ප්‍රයිස් නේ. දැන් මේ පේනවද මේ අලෙවි මිශ්‍ර හෑන්ඩ් අවුට් එක පේනවද? ප්‍රවර්ධනය. yes. අලෙවි මිශ්‍ර හෑන්ඩ් අවුට් එක පේනවද? no. හරිද?
දැන් හරි නේද? දැන් හරිනේ? right okay. එතකොට දැන් අලෙවි මිශ්‍රයේ ඉස්සෙල්ලම වැඩියෙන්ම භාවිත කරන්න පුළුවන් ඒක නැත්නම් මේ ඉක්මනට පාවිච්චි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එක මේ කාරණා තමයි ප්‍රවර්ධනය. ඒ අනිත් ඒවාට වියදම වැඩි. දැන් අපි හිතමුකෝ අලෙවිය අඩු වෙනකොට අපි මේ ප්ලේස් එක වෙනස් කරනවා කියලා ප්ලේස් කියන්නේ අලුතින් බ්‍රාන්චස් අරින්න ඕන. එහෙම නැත්නම් අලුතින් ATM දාන්න ඕන. එහෙම නැත්නම් අලුතින් මොන හරි ඇප් එකක් හදලා දාන්න ඕන. ඒකට කොස්ට් එක වැඩි. නමුත් ප්‍රවර්ධනයට සාපේක්ෂව කොස්ට් එක අඩුයි නේ. එහෙනම් ඔන්න අලෙවිකරු පටන් ගන්නවා අඩුම පිරිවැයකින් අලෙවිය වෙනස් කරන්න පුළුවන් සංරචකයේ මේ හතරේ මේ ටූල් එක පාවිච්චි කරන්න. එහෙනම් ඒක තමයි ප්‍රවර්ධනය. ප්‍රවර්ධනය ඔන්න පාවිච්චි කරලා බලනවා සේල්ස් වැඩි වෙනවද කියලා. එහෙනම් ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් දාලා හරි ඔය ප්‍රවර්ධනයේදී පළහැදී එක දේවල් ස්පොන්සර්ෂිප් ඇඩ්වර්ටයිස්මන්ට් ඩිජිටල් ඒවා එක දේවල් තියෙනවා නේ. වෙබ් මාකටිං රයිට් ඊළඟට ඩිරෙක්ට් සෙල් ඒ දේවල් තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරලා බලනවා සේල්ස් වැඩි වෙනවද කියලා. සේල්ස් වැඩි වෙනවා නම් අවශ්‍ය නැහැ වෙන වෙනසක් කරන්න නේ. වෙන වෙනසක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. සේල්ස් වැඩි වෙන්නේ නැහැ. ප්‍රොමෝෂන් කරලා වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් ඊළඟට සමහර වෙලාවට ප්‍රයිස් එකට බහිනවා නේ. මොකද ප්‍රයිස් එක අඩු කරලා දැන් ඔය සමහර කාලෙට තියෙන්නේ මේ දෙකක් ගත්තාම එකක් නොමිලේ නේ. ඒ වගේ තියෙනවානේ. එහෙම නැත්නම් ඩිස්කවුන්ට් ප්‍රයිසස් කියලා තියෙනවා. බාගේජ් සේල්ස් කියලා තියෙනවා. ඒ ඔක්කොම කරන්නේ ප්‍රයිස් එකත් එක්කලා. එතකොට ඊළඟට වෙනස් කරන්න පුළුවන් කොස්ට් එක අඩුම සාධකය තමයි ප්‍රයිස් එක. ඊළඟට ප්ලේස් එක. ප්ලේස් එකට කියන කොස්ට් එක වැඩි සාධකයක්. හේතුව අලුතෙන් බ්‍රාන්චස් හදන්න ඕන, අලුත් ATM දාන්න ඕන, එක අලුත් කම්පියුටර් සිස්ටම් ගන්න ඕන, අලුත් ඇප්ස් හදන්න ඕන. ඒවට යන වියදම සාපේක්ෂව වැඩි. සහ කාලය වැඩි. ඒකත් කරලා බලනවා. ඒකත් කරලා වෙනස් වෙන්නේ නැත්නම් තමයි ඊළඟට අපි යන්නේ ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න. ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න. ප්‍රොඩක්ට් එකෙත් මොනවද ඔයගොල්ලන්ගේ හිතන විදිහට මේ අලෙවිකරු වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ඒ ප්‍රොඩක්ට් එකේ අවධි තුනක් තියෙනවා කියලා කිව්වා. මූලික නිමවුම, සත්‍ය නිමවුම සහ වර්ධිත නිමවුම කියලා. මොනවද මේ ප්‍රොඩක්ට් එකේ වෙනස් කරනවද? දැන් අර තුනම වෙනස් කළා බැරි නම් අලෙවිය වැඩි කරගන්න ඊළඟට ප්‍රොඩක්ට් කියන සාධකයට යනවා. මොකද ප්‍රොඩක්ට් කියන සාධකයට ගියාම කොස්ට් එක තවත් වැඩි. ඒකේ මොනවද කොයි එකද කරන්න උත්සාහ කරන්නේ? ඔය අවධි තුنين ප්‍රොඩක්ට් එකේ තියෙන මේ වර්ධිත නිමය ඔය සේල්ස් කන්ඩිෂන්ස් ටර්ම්ස් වෙනස් කරනනේ එක්කෝ මාස 47න් ගෙවන්න දෙන එක මාස 60කින් විතර ගෙවන්න දෙනවා නේ අවුරුදු 4න් ගෙවන්න පුළුවන් එක අවුරුදු 5කින් ගෙවන්න දෙනවා ටර්ම්ස් වෙනස් කරනවා ආෆ්ටර් සේල් සර්විසස් වැඩි කරනවා අන් රයිට් වර්ධිත නිමයවම තමයි කොස්ට් එක අඩුම ප්‍රොඩක්ට් එකේ වෙනස් කරන්න පුළුවන් සාධකය. ඒකත් කරලා බලනවා. ඒකත් කරලා බලලා නැත්නම් තමයි ඊළඟට සත්‍ය නිමයමේ කියන ෆීචර්ස් නේ ඒ වගේ දේවල් වෙනස් කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒකට පිරිවැය සාපේක්ෂව වැඩි. වැඩිම පිරිවැයක් ගත වෙන්නේ යන්නේ මොකක් වෙනස් කරන්න ගියාමද? අලෙවි මිශ්‍රයේ මොකක් වෙනස් කරන්න ගියාමද වැඩිම පිරිවැයක් යන්නේ. ප්‍රොඩක්ට් එකේ කෝ ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න ගියාම නේ මූලික නිමවුම වෙනස් කරන්න ගියාම අන්න මූලික නිමවුම වෙනස් කරන අවස්ථාවක් තමයි new product development කියලා එන්නේ. මූලික නිමවුම වෙනස් කරන අවස්ථාවක් තමයි new product development කියලා එන්නේ. ඒක තමයි පිරිවැය ඉහළම එක. ඒතර ඒක කරන්නේ අවසාන මේ නිර්දේශය විදිහට තමයි සමාගම් new product එක
හදනවද නැද්ද කියලා තීරණය කරන්න. එතකන් උත්සාහ කරනවා අර කියපු අනෙකුත් අංශ අනෙකුත් සංකල්පකයේ අනෙකුත් දේවල් වෙනස් කර කර සේල්ස් වැඩි කරගන්න උත්සාහ කරනවා. අපි ආවේ මෙතන නිමෙව මාල් චක්‍රය පැහැදිලිව වෙන්නු අධීරයට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හඳුන්වා දීමේ කාල පරිච්ඡේදය ඔයගොල්ලන්ට දැන් මතකයිද මම පෙන්නපු එක විකුණුම් වර්ධනයේ හිමින් සිදුවේ. නිමෙවම හඳුන්වා දීම සඳහා දරන ලද අධික වියදම් හේතු කරගෙන මෙම අවධියේදී ලාභ වීමක් නැත. සමහරට පාඩු අර ඔයගොල්ලෝ දැක්කනේ ප්‍රොෆිට් කියන එක පල්ලෙහාට ගිහිල්ලා තිබ්බා. නේ? ප්‍රොෆිට් කියන එක පල්ලෙහාට ගිහිල්ලා තිබ්බා. වර්ධනය වේගවත් වෙළඳපොළ පිළිගැනීමක් සහ වැඩි වන ලාභ සහිත කාලයක්. හරි. ආපහු බැලුවොත් අපි ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක දැන් පේනවනේ නේ. ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක බැලුවොත් තේරෙනවා මේ මුල අවධියේ ඉන්ට්‍රොඩක්ෂන් හඳුන්වා දීමේ අවධියේදී ලාභ ලැබෙන්නේ නැහැ. සමහරට පහඩු මේ පොළ පාට මේ graph එක යටට ගිහිල්ලා. මේ growth එකේදී තමයි හොඳටම ආදායම් ලැබෙන්නේ, ලාභත් ලැබෙන්නේ. ඒ කියන්නේ වර්ධන අලෙවියේ වේගෙන් වර්ධනය වෙනවා. ඒ කාලෙදී පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රැටජි තමයි දැන් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපි ඇත්තටම උපාය මාර්ගය ගැන ඊළඟ පාඩමේදී කතා කරනවා. අපි එතෙන්දී දැනට මතක් කරගෙන යන්න. ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ගොඩක් වෙලාවට ප්‍රොමෝෂන් නේද? ඊළඟට ප්‍රයිස් කියන සංකල්ප දෙක තමයි පාවිච්චි කරන්නේ. ප්‍රයිස් එක පුළුවන් තරම් අඩු කරලා ගන්න දෙන කරවන්ට මේක මිලදී ගන්න ආරිනවා. ඊළඟට පුළුවන් තරම් ප්‍රොමෝෂන් කරනවා. ප්ලේස් කියන එක. ඊළඟට growth එකේදී ඇත්තටම growth එකේ තමයි වැඩිම ප්ලේස් කියන එක පාවිච්චි කරන්නේ. මොකද මේකට දැන් ඉල්ලුමක් ඇති වෙලා මිනිස්සු මිලදී ගන්නවා නම් ප්ලේස් කියන එක පාවිච්චි කරනවා. පොඩ්ඩක් මගේ ලැප්ටොප් එකේ බැටරි ස්ලෝ වෙනවා. ප්ලේස් කියන එක පාවිච්චි කරනවා growth එක වැඩි වෙනකොට. ඒ කියන්නේ අමතර මාකට් ඩෙවලොප්මන්ට් එකක්. අපි ඒකට කියන්නේ මාකට් කියන්නේ. ඒතර මැචුරිටි පීරියඩ් එකේ වෙනකොට ඔන්න තෘප්ත වෙලා තියෙනවා. ඒතකොට අපි උත්සාහ කරනවා එක එක දේවල් කරලා බලන්න. ඔය ක්ලියරන්ස් සේල්ස් මොනවාද බාගේන් සේල් ඒ වගේ දේවල් දාලා බැරි වෙනකොට උත්සාහ කරනවා ප්‍රොඩක්ට් එක කියන එක වෙනස් කරන්න. ඒතකොට නැවත ඔතනින් මේ වගේම ලයිෆ් සයිකල් එකක් පටන් ගන්නවා. හරි මේ වගේම ලයිෆ් සයිකල් එකක් පටන් ගන්නවා. මේරීම විකුණුම් වර්ධනය අඩුවේ හේතුව වැඩි විභව ගණනය කරන සංඛ්‍යාව විසින් නිමෙවම පිළිගෙන තිබීමයි. නිමෙවමේ තරඟකාරීත්වය ආරක්ෂා කිරීම සහ තියුණු අලෙවිකරණ වියදමක් දරමින් ලාභ සමනය වීම හෝ අඩුවීම සිදුවේ. පහත වැසීම විකුණුම් පහත වැසීම. ඒතර ඔන්න ඕක මත පදනම් වෙලා ලයිෆ් සයිකල් එක මත පදනම් වෙලා අපිට පුළුවන් මේ ප්‍රොඩක්ට් කියන එක වෙනස් කරන්න මේ දැන් ප්‍රොඩක්ට් එක සැලකුවොත් අර අමතර උපාය මාර්ග විදිහට තමයි මිල ස්ථානය ප්‍රවර්ධනය කියන එක අපි ගන්නෙ. නමුත් ප්‍රොඩක්ට් කියන එක වෙනස් කරන්න පුළුවන් අපිට මේ කියන අලෙවි සංරචකයේ ප්‍රොඩක්ට් කියන සාධකය අලෙවි අඩු වෙනකොට මෙන්න මේ විදිහට. මිල තියෙනවා විකුණුම් කරුන්ගේ නිෂ්පාදන බෙදා හැරීම වියදම් මේ වගේ එක එක වියදම් තියෙනවනේ නේ. මිල තීරණය කරන්නේ මිල තීරණය කරන උපාය මාර්ග දෙකක් තියෙන. එකක් තමයි සමාගමේ වෙළඳපොළ කොටස වැඩි කිරීම. එහෙම නැත්නම් නිත්‍ය විකුණුම් ප්‍රමාණය කොච්චර වුණා කොපමණ වුණා සංවිධානයේ උපරිම ලාභ ලැබීම. right? පිරිවැය ලාභයේ තරඟකරුවන්ගේ මිල ගණනකරුවන්ගේ ගෙවීමට එක්කම දේවල් අඩංගු වෙන්න ඕන. මම ටිකක් ඉතින් මේ මිල සම්බන්ධයෙන් විස්තරාත්මක සාධක මේ කරුණු සාකච්ඡා කරලා තියෙන්නේ මේකේ. පිරිවැය ගත්තාම
මේ පිරිවැයට අඩංගු වෙන කරුණු, ලාභය ගත්තාම අඩංගු වෙන කරුණු, තරංකරුවන්ගේ මිලට අඩංගු වෙන කරුණු මේක ටිකේ උඩට කියව ගන්න. ගණන්දර කරුණු ගේීමට ඇති කැමැත්ත, වාස්තු නියම වලට ගතයුතු වැදගත්ම කරුණවන්නේ ගණන්දර කරු විසින් ලබා ගන්න ලබන නිමෑමෝ සේවාව සඳහා ඔහු විසින් ගේීමට කැමැති මිල. මොකද හේතුව එයාට බෙනිෆිට් එක වැඩි වෙනවා නම් ගෙවන මිලට වඩා එයා මිල දී ගන්නවා. ඒකට අපි ලොකු මේ මිලක් මේ නියම කරලා තිබ්බට මට ලැබෙන බෙනිෆිට් එක ඒක අඩු නම් මම ඒක මිල දී ගන්න නැහැ නේ. එතකොට ගණන්දර කරුගේ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වීමට සමත් අපූර්ව නිමෑම. මාවලස් ප්‍රොඩක්ට් එකක් නම් ගණන්දර කරු ඕනෑම මිලක් දීලා ඒක ගන්නවා. මේක තමයි වැදගත්ම සාධකය මිල තීරණය කිරීමට භාවිත වෙන්නේ. ඊට ස්ථානය ගත්තාම මාකටිං මික්ස් එකේ නිමෑම වූ සේවාව බෙදාහරින ආකාරය සංවිධානයක් විසින් බෙදාහරීමේ උපාය මාර්ග තීරණය කිරීමට පාත සමානකම් සැලකෙනවා. ස්වභාවය ගණන්දර කරුවන් වර්ගයේ සිටින ස්ථානය මේ වගේ දේවල්. ඊළඟට ප්‍රවර්ධනය ප්‍රොමෝෂන් මේ තියෙන ඒවා. ඊළඟට අද මේකට එකතු වෙන්න ඕන මේ අන්තර්ජාල විකිණීම් ඊළඟට සෝෂල් මීඩියා ඒ වගේ දේවල් එකතු වෙනවා. මේ කරුණු ටික තමයි මූලිකවම මේ P4 සාධක සම්බන්ධයෙන් ඔයගලන්ට බලා ගන්න තියෙන්නේ. මේ අමුතර කරුණු ටික මම සාකච්ඡා කරගෙන යනකොට දිගින් දිගටම කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ P4 වෙනස් කිරීමෙන් තමයි අලවිය වැඩි කරගන්න උත්සාහ කරන්නේ. මේ P4 ප්‍රොඩක්ට් කියන සාධකය වෙනස් කරන ආකාරය ගැන අපි රටේ උපාය මාර්ග සාකච්ඡා කිරීමේදී මට එනම් විනාඩියක් දෙන්න. ඊළඟට අපි සාකච්ඡා කරමු 2019 මාර්තු ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න ටික. හරි. හරි මේ පේපර් එකේ මුල ප්‍රශ්න පහ මේ පළවෙනි ප්‍රශ්නේ මුල කොටස් පහ මම ඊසතේ සාකච්ඡා කරා. ඉතින් අපි ආවල ඉඳන් යමු. බැංකුවක ගණන්දරකරුවෙක් හඳුනාගන්නේ කෙසේද? බැංකුවේ කස්ටමර් කියන්නේ කවුද කියලා අහන්නේ. තනි වාක්‍යකින් උත්තර දෙන්න පුළුවන් නේ. මේක ගිණුමක් පවත්වන ණය ගිණුමක් ගත්තු ඒ වගේ ගණන්දරකරුවෙක් තමයි බැංකුවේ කස්ටමර් කෙනෙක් කියලා උත්තරයක බලාපොරොත්තු වෙන්නේ. අගම්‍ය ආයෝජන ගිණුමකට මුදල් ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රෙඩිට්ස් මොනවද කියන එක අහන්නේ. IIA account එකකට IIA account එකට පුළුවන් PCFA BCFA accounts වලින් ක්‍රෙඩිට් කරන්න. ඒ වගේම පිටරට ආයෝජනය කරලා තියෙන ආයෝජන වල shares වල ලාභාංශ dividends ඒවා මේවා ගන්න පුළුවන්. ඒ වගේම foreign remittances බාර ගන්න පුළුවන්. ඒ වගේ බලන්න මම මේක කරනවා. හරි. ණය ගිණුමක් කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒ ණය ගිණුමක් කියන්නේ කොන්දේසි මත බැංකුවෙන් ලබාගත් මුදල නැවත ගෙවීමට වාරික විදියට නැවත ගෙවීමට විවෘත කරන ගිණුමක්. ණය ගිණුමක් කියන්නේ. නායකත්ව ශෛලීන් අපි ඇත්තටම මේ සිලබස් එක තුල නායකත්ව ශෛලීන් කතා කරන්නේ නැහැ. මේ නමුත් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති මැනේජ්මන්ට් වලට අර මොනවද ප්‍රජාතන්ත්‍රවාදී නායකයා, අධිකාරීවාදී නායකයා, නිර්වාදක නායකයා, ලේසස් කියලා ඒ නායක ශෛලීන් තුන. අනිත් පැත්තෙන් ඇක්ෂන් සෙන්ටර් කාර්ය යොමු නායකත්ව රටාව ජෝන් නැඩායගේ ඒක. right ඊළඟට ෆ්‍රෙඩ් ෆීඩ්ලර් කියන එක්කෙනාගේ පුද්ගල යොමු නායකත්වය කාර්ය යොමු නායකත්වය අන්නේ නායකත්ව රටා දෙක. ඔය වගේ නායකත්ව රටා කීපයක් තියෙනවා. ඒක එන් දෙකක් ලියන්න පුළුවන්. ෆයිනෑන්ෂල් මිස්සෙලින් කියන්නේ ගණන්දරකරුවෙක්ට අවශ්‍ය නොවන මුල්ල නිමැවුම. right ගණන්දරකරුව දැනුම්වත් කරන්නේ නැතුව, නිවැරදි තොරතුරු දෙන්නේ නැතුව, එයාට වංචා සහගත අදහසකින් බලපෑම් කිරීම මගින් විකිණීම තමයි ෆයිනෑන්ෂල් මිස්සෙලින් කියන්නේ. මේකේ ඩවුට් එකක් තියෙනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඒත් අපි කරපු ඒවායින් තමයි මේ හැම එකක්ම ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ දෙවෙනි ප්‍රශ්නේ
ඒතර මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙද්දි මම කිව්වේ ඕගොල්ලෝ දැන් බලන්න ඕනේ මේ කස්ටමර් කවුද? බැංකුවත් එක්ක දීර්ඝ කාලීන සම්බන්ධකම් තියෙන හොඳ ගිණුමක් පවත්වාගෙන එන නැත්නම් ජංගම ගිණුමක දීර්ඝ කාලීන ගනුදෙනුකරුවෙක් කියලා කිව්වම ජංගම ගිණුම හොඳ ගිණුමක් කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕන. ඒකට හේතුව ජංගම ගිණුම හොඳ නැති වෙන්නේ ජංගම ගිණුමේ චෙක් රිටර්න් තිබ්බොත්. චෙක් රිටර්න් තිබුණොත් බැංකුවට අවස්ථාව තියෙනවා ගනුදෙනුකරුට දැනුවත් කරලා ගිණුම වහන්න. එහෙනම් එයා දිගු කාලීන ගනුදෙනුකරුවෙක් වෙන්නේ නැහැ. ඒ වගේම ගනුදෙනුකරු ගෙවන්න තියෙන කාරණාව. ඒක එක්කෝ එයා දරුවගේ පාසල් ගාස්තු වෙන්න පුළුවන්. එයාගේ නීත්‍යානුකූල ගෙවිච්ච ඔය ලයිට් බිල්, වතුර බිල්, ආදායම් බදු සහ වෙනත් බදු ඒ වගේ ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ සෞඛ්‍ය අවශ්‍යතා. එයාගේ පවුලේ සෞඛ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් කරන ඒවා වෙන්න පුළුවන්. ඒකට ඒවා සංවේදී කාරණා. ඒක තේරුම් ගන්න ඕනේ. අනිත් එක ගනුදෙනුකරුගේ ගිණුමේ මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ගන්න පුළුවන් ඒ වරින් වර එන ප්‍රශ්නත් එක්ක. ඒතකොට ගිණුමේ මුදල් ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ගිණුම හොඳ ගිණුමක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. දැන් මෙන්න මේ දේවල් ටික තේරුම් අරගෙන තමයි මේවට උත්තර දෙන්න ඕනේ. දැන් අපි බලමු පළවෙනි එක LPB මහත්මයා ගිණුමේ ශේෂය, ඉතුරුම් ගිණුමේ ශේෂය විශාල ලෙස අඩු වෙලා තියෙනවා කියනවා. එතකොට ATM කාඩ් එකක් දීලා තිනවා මේකෙන් එයා කරපු නැති ගනුදෙනු ගොඩක් වෙලා තියෙනවා කියලා කියනවා. මොකද්ද LPB මාතර දෙන්න පුළුවන් දේ? ඒතර එයා දන්නේ නැති ATM ගනුදෙනු සිද්ධ වෙලා දෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි එයාගෙන් ATM කාඩ් එක හොරකම් කරගෙන ගනුදෙනු කරලා තියෙනවා. එක්කෝ එයා ATM කාඩ් එක තව කාට හරි දුන්නාම ඒ ගත්තු කෙනා එහෙම වෙනවනේ නේ. ඒ ගත්තු කෙනා අර කියපු ගනුදෙනු වලට වැඩි ගනුදෙනු ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒක එකක්. එතකොට ඒකට LPB මහත්මයා සම්බන්ධයි ඔය එන අවස්ථාවලදී. ඒක නැති කරගන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ. එහෙම නැත්තම් වෙන්න පුළුවන් හැකර්ස්ලා සිස්ටම් එක හරහා ඇතුල් වෙලා ස්කීමා කෙනෙක් විදියට ATM එකේ තොරතුරු මේ හරහා ඒ ගනුදෙනු කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ එකක් වෙන්න පුළුවන්. මේ කාඩ් එක ජාත්‍යන්තරය ඉන්ටර්නැෂනල් ATM කාඩ් එක ඉන්ටර්නැෂනල් පාවිච්චි කරාම මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර මේ අවස්ථාව දෙකේදීම ගනුදෙනුකරුවාට අඩුපාඩු තියෙනවා. දැන් ගනුදෙනුකරුවා දැන් පළවෙනි අවස්ථාවේදී දැනුම්වත් කරන්න ඕන ATM කාඩ් එක නැති වුණොත් වහාම බැංකුවට දැනුම්වත් කිරීමක් කරන්න ඕන. බැංකුවට දැනුම් දෙන්න ඕන. හරි? ඒ වගේම මේ ATM කාඩ් එක Taman සතුව තියාගන්න ඕන වෙන අයට දෙන්න බෑ. එහෙම දීලා තිබ්බොත් එහෙම බැංකුව ලයබල් වෙන්නේ නැහැ. දැන් ස්කීමර් කෙනෙක් කරා වෙලා තියෙනවා නම් අර වගේ වංචාවක් බැංකුවට යම් වගකීමක් තියෙනවා. ඒකට බැංකුවට සිද්ධ වෙනවා යම් ප්‍රතිපූර්ණයක් කරන්න. සහ ගනුදෙනුකරුට කියන්න ඕනේ එහෙම පිටරටදී මේක භාවිත කරනවා නම් බැංකුව දැනුවත් කරන්න කියලා. අනිත් එක තමයි මෙයා කරලා තියෙන ලොකුම අඩුපාඩුව තමයි දැන් ATM කාඩ් එක පාවිච්චි කරනකොට දැන් වෙනකොට බැංකින් ඇප් එක හරහා බැලන්ස් එක බලන්න පුළුවන්. ඒ වගේම account එකේ යම් ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් SMS alert එකක් එනවා. ඒක ඒ දේවල් කරගෙන තිබිලා නැහැ. ඒක අඩුපාඩුවක්. ඒ දේ කරලා දෙන්න පුළුවන්. ඒක පැහැදිලි කරලා. මේ වගේ දේවල් තමයි මේ සමහරට ඉතින් මේක LPV මහත්මයාට තමයි ගොඩක් වෙලාවට අවධානය පාඩුව දරා ගන්න සිද්ධ වෙන්නේ. කේස් ඇවිල්ලා කියනවා එයාටයි යාගේ නෝනටයි දෙවෙනි කොටස නෝනටයි ඇවිත් බද්ධ ගිණුමක මුදල් අහව ගන්න ඕන කියලා එයාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට. ඒ කේස් මහත්මිය ලංකාවේ නැහැ නිසා මේක කරලා දෙන්න කියනවා. සා මැන්ඩේට් එක බලුවම මැන්ඩේට් එකේ පැහැදිලි උපදෙස් නැහැ. ඒක මේක බද්ධ ගිණුමක පැහැදිලි උපදෙස් ගන්න ඕන. ඒක අරගෙන නැත්නම් මේක බැංකුවේ වැරද්දක්. බැංකුව මූලිකවම අඩුපාඩුවක් කරලා තියෙනවා. හැබැයි මේ දේ කරලා දෙන්න සිද්ධ වෙනවා. ඒකට දැන් ටීකේස් මහත්මයා සහ මහත්මිය අතර තියෙන සම්බන්ධකම මොකක්ද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් බැංකුවට නැහැ. හරි? හැබැයි මේ දෙන්නගේම දරුවගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් තමයි මේක කරන්නේ. මොනම් පළවෙනිම දේ තමයි බැංකුවට කරන්න පුළුවන් මොකද්ද? ඔය කියන්න බෑ කවුරුන්? පළවෙනි දේ මොකද්ද බැංකුවට කරන්න පුළුවන්? මොකක්ද
මොකද්ද කරන්න පුළුවන්? අපි තාක්ෂණයේ දිනුයි TKS මහත්මිය ඉන්න තැනකට ෆැක්ස් එකක් යවලා මේ ගනුදෙනුව සම්බන්ධයෙන් එයාගේ කන්සෙන්ට් එක කැමැත්ත ගන්න ඕනේ. ඒක ගැටලුව විසඳෙනවා. ඉතින් මේ දෙන්නගේම දරුවා නිසා මේ පුළුවන් මේ ගිණුම විශේෂය අවහිර කරලා ණය මුදලක් විදිහට TKS මහත්මයාට දෙන්න. ඒතර ගිණුම විශේෂය තියෙනවා TKS මහත්මයා ණය මුදල කියවන්න ඕන. ගිණුම අපේට තියාගෙන ගිණුම හෝල් කරලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ අතර කාලයේදී TKS මහත්මියට සම්බන්ධ වෙලා මේක ඕකේ කරගන්න. ඒතර මේක ඕකේ වුණොත් අපිට පුළුවන් ගිණුම හර කරලා හරි අර ණය මුදල පියවන්න. ඒක එකක්. අනිත් එක TKS මහත්මයා ගොඩක් කල් සම්බන්ධකම් තියෙනවා. TKS මහත්මයාගේ ගිණුම අයිරා කරලා ජංගම ගිණුමක් තියෙනවා. මේක අයිරා කරලා ගෙවන්න. ඔයාට වෙන ණය මුදලක් සකස් කරලා දෙන්න පුළුවන්. මොකද මේ TKS මහත්මයාත් එක්කලා මේ සම්බන්ධය තහවුරු කරගන්න එක. නේ? ඒවා තමයි කරන්න පුළුවන්. ඒවා. ඊළඟට VPB මහත්මියට එක්සත් ජනපදයෙන් ඩොලර් 5000ක් එනවලු. මේකේ එවපු එක්කෙනාගේ විස්තර නැහැ. ඒක මේක මූලිකවම මනි ලොන්ඩරින් වලට අහු වෙන්න පුළුවන් එකක්. ඒකට අපි රුපියල් ලක්ෂ 2කට වඩා වැඩි මුදලක් යවනවා නම් තුන්වෙනි පාර්ශ්වයේ ගිණුමකට ඒ යවන්න හේතුව යවන එක්කෙනා කවුද ඒ විස්තර ටික තියෙන්න ඕන. නමුත් මේක එහෙම එකක් නැහැ. එහෙනම් මනි ලොන්ඩරින් වලට අහු වෙන්න පුළුවන් බැංකුව මේක ක්‍රෙඩිට් කරොත්. ඒ වගේම මේක මුල්‍ය අපරාධයක්. සයිබර් ක්‍රයිම් එකක්. නිසා අපි මුදලක් වෙන්න උනත් පුළුවන්. ඒක මූල ඉස්සෙල්ලාම කරන්න ඕන ප්‍රේෂණය කරපු තැනට නැවත දැනුම් දීලා අදාළ තැන්පත් කරපු විස්තර ගෙන්නගෙන ඒ තොරතුරුත් එක්කලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මේක ප්‍රතික්ෂේප කරන්න. 4 NDS මහත්මිය මියගිය DGS මහත්මයාට අයත් තැන්පතුවකට ගෙවීමට අදාළ අධිකරණ නියෝගය සමග බැංකුවට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඕටෝ ඕඩර් එකක් තියෙනවා DKS මහත්මිය මැරිලා NDS ඇවිල්ලා තියෙනවා මේ මුදල එයාට ගන්න කියලා ඉල්ලීමක් කරන්න. ඒතකොට මැන්ඩේට් එක පරීක්ෂා කරාම HNS කියන්නේ DKS මහත්මයාගේ පුතා මේ දෙන්නගේම පුතා නොමිනි විදියට දාලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ලංකාවේ නීතිය යටතේ නොමිනිට තමයි වැඩි බලයක් තියෙන්නේ අධිකරණ නියෝගයකටත් වඩා. එහෙනම් අධිකරණයට දැනුම් දෙන්න සිද්ධ වෙනවා බැංකුවට නොමිනි කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ මුදල NDS මහත්මියට ගෙවන්න බෑ නොමිනි ඉන්න නිසා කියලා නොමිනිගේ නමින් විදුමක් කරලා හෝ නොමිනිට මේක පවරන්න සිද්ධ වෙනවා. ඒක නොමිනි බාල වයස් නම් නොමිනිගේ නමින් විදුමක් කරලා මේ මුදල ඒ විදුමට දර කරන්න පුළුවන්. නොමිනි බාල වයස් නොවේ නම් නොමිනිට මේක ගන්න අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. මේ හතරවෙනි ප්‍රශ්නේ අද අපි කතා කරපු මාතෘකාවේ මාකටිං වල ඒවත් එක්කලා තමයි සම්බන්ධය. ඒක මම ඊට පස්සේ කතා කරන්නම්. පස්වෙනි ප්‍රශ්නේ මේ බැංකුවේ නියෝජිතයන්ට අනුව බලපත්‍රලාභී බැංකුව සිටින ගණනකරන සඳහා නියෝජිතයන් මගින් සම්පාදනය කළ හැකි නිමැවුම් සේවාවක්. ඒක මේ කියන්නේ කස්ටමර් චාට් එකේ අර ඒජන්ට්ස්ලාට කරන්න පුළුවන් ඒවා මොනවද කියන එක තමයි අහන්නේ. ඒක පැහැදිලිවම අපි සඳහන් කරා ඒජන්ට්ස්ලාට කරන්න පුළුවන් දේවල් මොනවද? දැන්පතු බාර ගැනීම, ඒ වගේම loan repayment බාර ගැනීම, credit card repayment බාර ගැනීම, credit card dispatch කිරීම, statement dispatch කිරීම, අන්න ඒ වගේ දේවල් තමයි කරන්න පුළුවන්. නියෝජිතයන් පත් කිරීමේදී ගණනකරුගේ සුරක්ෂිතතාවය සඳහා බැංකුව විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ගණනකරුගේ රහස්‍යතාවය ආරක්ෂා කිරීම නේද? ඒ වගේම ගණනකරුවන්ට දැනුම් දෙන්න ඕන නියෝජිතයන් කවුද කියන එක. ඒ වගේම ගණනකරුවන්ගේට මේ බැංකුවල ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න ඕන. ඒකද නියෝජිතයන්ට රවට්ටන්න බැරි වෙනවා, මිස්සෙලින් බැරි වෙනවා. මේ දේවල් සම්බන්ධයෙන් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක මේ නැත්තම් මේ
ගනුදෙනුකාර ප්‍රඥප්තිය තියෙනවා බලන්න පුළුවන්. ඒතර මේක ඔක්කොම ටික ගනුදෙනුකාර ප්‍රඥප්තිය පදනම් කරගෙන සකස් කරපු ප්‍රශ්නයක් මේ පස්වෙනි ප්‍රශ්නය. ඒක බලාගත්තම ඔයාලට උත්තර ලියන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන්. මේකේ තියෙන්නේ අවදානම සහ තාක්ෂණික අවදානම කියන කරුණු. මුල්‍ය ආයතන විසින් සේවා සම්පාදනය සඳහා තොරතුරු තාක්ෂණ භාවිත කරන ලබන නව්‍ය ක්‍රමවේදයන් 4ක්. මොනවද? ATM යන්ත්‍ර, banking apps, automated safe lockers, internet banking, මොනවාද image clearing ඒ වගේ ඒවා. තොරතුරු තාක්ෂණ පද්ධතියෙන් ඇති වෙන බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තිබිය යුතු ලක්ෂණ මොනවාද? ඔව්. තොරතුරු තාක්ෂණ පද්ධතියේ තියෙන බිඳ වැටීම්. බිඳ වැටීම් ඇති වෙන්න පුළුවන් මේ මොනවද කොමියුනිකේෂන් බිඳ වැටිලා වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ වෙලාවට බැකින් ලයින් එකක් තියෙන්න ඕනේ. ඒකට පරිගණක පද්ධති බිඳ වැටෙන්න තියෙනවා. බෑකප්ස් තියෙන්න ඕනේ. ඒ වගේම හැකර්ස්ලා ඒ වගේ අය ඉන්න පුළුවන්. ඒතකොට ඒවට අවශ්‍ය ෆයර්වෝල්, වෛරස් ගාඩ් ඒ වගේ ඒවා තියෙන්න ඕනේ. ඒ වගේම මේ පරිගණක පද්ධති CCTV කැමරා ඒවා මේක ආරක්ෂා කරන්න හේතුව අර ස්කිමාස්ලා වගේ අයට ඒකට බැරි වෙනවා. ස්ටාෆ් එක ට්‍රේන් කරන්න ඕන. පාස්වර්ඩ් පොලිසි පාවිච්චි කරන්න ඕන. මම ගිය සතියේ කතා කරේ තාක්ෂණය සම්බන්ධයෙන් ඒ ටික පාවිච්චි කරන්න ඕන. අවදානම් මොනවද? ඒක හැකර්ස්ලා, ස්කිමර්ස්ලා, data social engineering ඒ වගේ ඒවා ගිය සතියේ මම සාකච්ඡා කරන්නේ. අවල්ලාවේ මෙවලමක් විදිහට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කෙසේද? ඒකත් ගිය සතියේ සාකච්ඡා කරා. ඒක ඇවිල්ලා මේ පර්සනල් සෙලින් වලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දැන්ට භාවිත කරනවා. වේගවත්, කොස්ට් එක අඩුයි. අපිට කැමති විදිහට මේ වීඩියෝ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ආකර්ෂණීය නේ? ඒ වගේ දේවල් තමයි සඳහන් කරන්න ඕන. හරි. දැන් 12:35. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු.